ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපට උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ උතුම් දහම් දායාදේ ලබා දුන් මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ උතුම් පොහොය අපේ ජීවිතයට අන් සෑම පොහොයකටම වඩා සමීපයි. මහාවංශයේ ලියපු මහානාම තෙරුන් එක් වරක මහාවංශය තුල සඳහන් කරනවා සත්තු කප්පෝ ලෙසින් නම් කරනවා මිහිඳු මහරහතන් වහන්සේට. මොකද ශාස්ත්‍රූන් වහන්සේ හා සමානයි කියලා. ඉතින් ඒ උතුම් ධර්මතායාතේ මෙසිරි ළඟට වැඩම කළ අපට අනුබුදු වූ මිහිඳු මහරහතන් වහන්සේ පුදන්නට උන්වහන්සේට උපහාර දක්වන්නට පොසොන් පුන් පොහෝ දිනය තරම් වටින පොහොයක් අපිට නැත්තරම්. ඒ මිහිඳු මහරහතන් වහන්සේ නිසාවෙන්මයි අපිට උතුම් ධර්මතායාතය ලැබෙන්නේ. අපි නොයෙකුත් මිත්‍යා දෘෂ්ටීන්ම සරණ ගිහිල්ලා සතුන් මරමින් විවිධ ගස්කල් අදහමින් ගත කරපු ජාතියක් ධර්මයෙන් සරණ ලබන මහසෑය මහබෝධියේ පිහිට ලබන ජාතියක් බවට පත්වෙන්නේ පින් කරන තන්පැන් පුදන ජාතියක් බවට පත්වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඉතින් මේ පුන් පොහෝ දිනය බොහෝම විශේෂයි. අද උදෑසන කාලයේ සිටම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේත් ලක්විරු ගුවන්විදුලිය ඔස්සේත් අපි ඔබ ධර්මයේ සමගින් එකතු වෙනවා. උතුම් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ජීවිතයට සිල් ගුණ දම් පුරුදු කරගන්නවා. ඉතින් ශ්‍රද්ධා පුන් පොහෝදා සජීව විකාශය සමගින් අපි එකතු වෙලා ඉන්නේ. සවස් වරුවේ ධර්මදේශනාවටයි අපි මේ ලෙසින් හමු වෙන්නේ එකතු වී සිටින්නේ. ඉතින් අපි මතක් කරන්න ඕනේ අද දවසේදී මේ උතුම් ධර්මදේශනාව පුවිත ගෙනෙන බැතිපර දායකත්වයන් එක් කරන පින්වන්ත පිරිසක් සිටිනවා. ඉතින් මේ අතරේ වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේව අපි පළමු කොට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව සිහිපත් කරගනිමු. අපි පින්වත් ස්වාමින් වහන්සේව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් ධර්මදේශනාව පුවත කෙරෙන බැතිබර දායකත්වයන් විශේෂයෙන්ම මේ පුන් පොහෝදා සජීව විකාශය වෙනුවෙන්ම දායකත්වයන් එකතු කරනවා. ජර්මනියේ සේවයේ නියුතු පින්වත් අනුර සනත් ඒ වගේම මනෝජ් ප්‍රේශාන්ත ජයන්තා මල්කාන්ති පර්ල් ලක්ෂ්මන් ඒ වගේම ප්‍රයන්තිකා සරෝජනී නිරන්ත තමරා ලක්ෂානි ඉංගෝ යන පින්වත් පිරිස ඒ වගේම ඇමරිකාවේ පදිංචි පින්වත් රමණ පෙරේරා මහත්මිය ගාමිණී පෙරේරා මහත්මයා ඒ වගේම එතුමන්ගේ දූදරු පිරිස ඒ වගේම කෑගල්ල ගලිකමුව ආසිදනීය ප්‍රදේශයේ පදිංචි පින්වත් චතුර විජේසිංහ මහත්මයා නාමල් විජේසිංහ දරු දෙපළ එපන් පින්වත් පිරිස දායකත්වයන් එක් කරනවා. ඒ වගේම තමයි තවත් පින්වත් පිරිසක් දායකත්වයන් එක් කරනවා. විශේෂයෙන්ම මේ පරිලෝකීය ග්‍රේස් නානායක්කාර මෑණියන්ටත් ලෙස්ලි නානායක්කාර පියාණන්ටත් ඇසලින් පියාණන්ටත් චාල්ස් පියාණන්ටත් පින් පිනිස්ස දායකත්වයන් එක් කරනවා. ඒ වගේම ටීජී විජේසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතිවත් අද දවසේ මෙලෙසින් දායකත්වයන් එක් කරනවා. ඉතින් මේ පින්වන්ත පිරිසගේ දායකත්වයන් ඇතිව තමයි අද දවසේදී පුන් පොහෝදා සජීව විකාශය ශ්‍රද්ධා රූප වාහිනියෙන් ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් මුළු මහත් ලෝකයටම විකාශනය කරන්නේ. ඉතින් අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරමු. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙසිරි ළඟට දායාද කළ අපේ ජීවිතයේ සසර දුකින් එතර කරවන ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ ඇසුරින් අද දවසේදී මේ උතුම් දහම් දේශනාව පවත්වන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අසුපේ වැඩ සිටින
ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද පොසොන් පුන් පොහෝ දිනය. ඉතින් අපගේ ශාස්ත්‍රෝ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගියාට පස්සේ තමයි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ බඳු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කළේ. ඉතින් මේ ගෙවෙන කාලයේදී පින්නතුනි අපිට ඒ ධර්මයේ දායාදී ලබලා දීපු, ඒ වගේම අපිට කල්යාණ මිත්‍රයෙක් වෙච්ච අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන අපි නිරන්තරයෙන් සිහි කරන්න ඕන. ඒ සිහි කිරීම තමයි උන්වහන්සේට අපි කරන කෘතගුණ පූජාව. ඒ සිහි කරනවා කියලා කියන්නේ උන්වහන්සේ යම්කිසි දෙයක් වදාළද ඒ වදාළ ධර්මය අපි පුරුදු කරන්න ඕන. ඉතින් ඒ විදිහට උන්වහන්සේ නොයෙක් අයුරින් දරාගත් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ වචනය ලංකාදීපේ ජීවත් වන සියලු දෙනාට දායාද කළා. ඉතින් ඒ නිසා පින්නතුනි අපි උත්තම මහරහතන් වහන්සේ ගුණ නිතර සිහි කරන්න ඕන. ඒ කෘතගුණ සලකන්න ඕන. ඉතින් පින්නතුනි ඒ කෘතගුණ සැලකීම ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කළා. ඒ තමයි දවසක් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි ප්‍රඥාවෙන් අග්‍රේසරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ. ඉතින් එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදාම රාත්‍රියට නින්දට පෙර යම්කිසි දිසාවකට හැරිලා වන්දනා කරනවා. ඉතින් මේ දිසාවකට හැරිලා වන්දනා කරද්දී ධර්මාවබෝධ කරලා නැති අනිත් ස්වාමීන් වහන්සේලාට හිතුණා මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ වන්දනා කරනවා, මේක මේ ඒ කාලේ බ්‍රාහ්මණයන්ගේ කුලේ ඉඳන් පැවතගෙන එන සිරිතක්, මේ දිසාවන් වැඳීම. ඉතින් එහෙනම් උන්වහන්සේත් මේ දිසාවන් වෙන්න ඇති මේ වඳින්නේ කියලා අනිත් භික්ෂූන්ට හිතුණා. ඉතින් මේ කාරණේ බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩින්න කියලා පණිවිඩයක් යවුවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත ඔබ මේ දිසාවන් වලට වඳිනවා කියන්නේ ඇත්තද කියලා. එතකොට පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට පළමුවෙන්ම ධර්මයේ කියලා දුන්නේ කවුද? ඒ තමයි අස්සජී මහරහතන් වහන්සේ. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං මේ අස්සජී මහරහතන් වහන්සේ කොයි දිසාවෙද වැඩ ඉන්නේ? ආන්නේ දිසාව සිහි කළා තමයි මං උන්වහන්සේටයි මේ වන්දනා කළේ. ඒතර බලන්න පින්නතුනේ ප්‍රඥාවෙන් අග්‍රේසරු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෝ සාරිපුත්තයන් වහන්සේට පවා ඒ කෙලෙහි ගුණ මතක තිබුණා. ඉතින් එහෙමනම් අපිට මේ ලංකාදීපේට මේ ධර්මයේ දායාද කළ උත්තමයන් වහන්සේ ගැන අපි කෙසේනම් සිහි කළ යුතුද? ඉතින් ඒ නිසා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ කෙලෙහි ගුණ සිහි කිරීම ගැන දේශනා කළා. මේ තමන්ට ධර්මය කියලා දෙන, එහෙම නැත්නම් තමාව සීලේ පිහිටවපු, ධර්මයේ පිහිටපු ගුරුවරයාට, ආචාර්යවරයාට කොහොමද සලකන්න ඕන කියලා. ඉතින් හරිම ලස්සනයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කළා. යස්මාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා ඉන්දං චනං දේවතා පූජයෙය්‍ය සෝ පූජිතෝ තස්මින් පසන්න චිත්තෝ බහුසුතෝ පාතු කරෝති ධම්මං. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා, ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා නම් ලෝකේ, ඒ කෙනා ඉගෙන ගන්නවා නම් ධර්මය. අන්නේ ධර්මය ඉගෙන ගන්න කෙනා ඉන්දංචනං දේවතා පූජෙය්‍ය, දෙවියන්
මේ සක්දෙවිඳු පුදනවා වගේ. සක්දෙවිඳුන්ට යම් සත්කාරයක්ද ගරු බුහුමනක්ද දක්වන්නේ ආන් ඒ විදිහට තමන්ට ධර්මයේ කියලා දීපු උත්තමයා. එහෙම නැත්නම් තමන්ට ධර්මයේ කියලා දීපු ආචාර්යවරයා සිහි කරන්න ඕන කියනවා. කොහොමද සිහි කරන්නේ? පහන් සිතින් යුතුව, පැහැදුණු සිතින් යුක්තව සිහි කරනවා. මොකද තමන්ට මේ බොහෝ දහම් දැනුමක් ලබා ගන්න උපකාර කළ ගුරුවරයා නිසා. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා තදට්ඨිකත්වාන නිසම්මදීරෝ ධම්මානුධම්මං පටිපජ්ජමානෝ විඤ්ඤෝ විභාවේ නිපුනෝච හෝති යෝතාති සංභජතේ අප්පමත්තෝ. ඒ විදිහට තමන්ට ධර්මයේ කියලා දීපු උත්තමයව අප්‍රමාදීව ඇසුරු කළොත් ඒ ඇසුරු කරන කෙනා සවන් යොමු කරගෙන ධර්මය ඇහුවොත් ඒ උත්තම ගුරුවරයා තමන්ට මේ ධර්ම ඉස්මතු කරලා දෙනවා. ඒ ඉස්මතු කරලා දෙන ධර්මය නුවණින් විමසනකොට අර ධර්මය අහන කෙනා මහා නුවණැති කෙනෙක් බවට පත් වෙනවා. ඒතර බලන්න දැන් සාරිපුත්තයන් වහන්සේට එක බණපදයයි කියලා දුන්නේ. ඉතින් මේ දහම් පදය අහනකොටම උන්වහන්සේට වැටහුණා. එතකොට එහෙනම් ඒ විදිහට මේ ධර්මයේ දරාගෙන ඉන්න ගුරුවරයා තමන්ට ධර්මයේ ඉස්මතු කරලා දෙනකොට ඒ ධර්මයේ ඒ විදිහට කල්පනා කරනකොට නුවණින් පිළිපදනකොට නුවණ මතුවෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කුද්දංච බාලං උපසේවමානෝ අනාගතත්තං ච උසූය කංච ඉදේව ධම්මං අවිභාවයිත්වා අවිතින්න කංකෝ මරණං උපේති. එතකොට යම් කිසි කෙනෙක් බාල කෙනෙක් හිටියොත්, ඒ කියන්නේ තමන්ගේ අනාගතේ ඇතිවෙන යහපත වනසාලන ඉරිසියාවෙන් යුක්ත බාල කෙනෙක් හිටියොත්, අන්න ඒ වගේ නරක කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත්, එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් ධර්මය ඇහුවා කියලා. ඒ කියන්නේ සැක සංකා උපද්දවන ඉරිසියා සහගත පුද්ගලයෙක් කෙනෙකුට හම්බුනොත්, ඒ වගේ කෙනෙකුගෙන් ධර්මය ඇහුවා කියලා ඒ කෙනාට කවදාවත් මේ සසරින් නම් එතර වෙන්න බෑ කියනවා. අවිතින්න කංකෝ මරණං උපේති. ඒ කෙනාට සැක සංකා වලින් යුක්ත වෙලා, සැකෙන් යුතු වෙලා වාසය කරන්න වෙනවා කියනවා. ඒ සැකෙන් එතර වෙන්නේ නැතුවම මරණයටපත් වෙනවා කියනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් නියම ගුරුවරයෙක් හම්බුනේ නැත්තම් ඒ කෙනාට පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාලා යතා නරෝ ආපගං ඕතරිත්වා මහෝදකං සලිලං සීඝසෝතං සෝවයිහමානෝ අනුසෝතගාමි කිංසෝ පරේසක්කති තාරයේතුං. බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි, වේගින් ගසාගෙන යන සැඩ පහරක් තියෙනවා. ඉතින් මේ සැඩ පහර පහළට වේගින් ගලාගෙන යද්දී මේකට මිනිසෙක් වැටෙනවා. ඒතර මේ විදිහට මේ වේගින් ගසාගෙන යන සැඩ පහරට කෙනෙක් වැටුණාට පස්සේ තව කෙනෙක් කොහොමද කියලා අහනවා. ඒ කෙනාව අර වතුරෙන් ගොඩගන්නේ. අන්න ඒ වගේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තතේව ධම්මං අවිභාවයිත්වා බහුස්සුතානං අනිසාමයත්ත සයං අජානං අවිතින්න කංකෝ කිංසෝ පරේසක්කති නිජ්ජාපේතුං. ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ ධර්මය පුරුදු කරන්නේ නැත්තම්, එහෙම නැත්තම් නොනැති අයගෙන් අහලා දැනගෙනත් නැත්තම්, එතකොට තමන් නොදත් දහමක් ගැන කොහොමද කියලා අහනවා. සැක දුරු කරගෙන අන් අයට ධර්මය පහදන්නේ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කළ උපමාව තමයි අර සැඩ පහරට වැටිච්ච කෙනෙක් තව කෙනෙක්ට ඒ සැඩ පහරට බැලලා යව ගොඩ ගන්න බෑ කියනවා. අන්න ඒ වගේ තමන් සැකයෙන් එතර වෙලා නැත්තම්, තමන් පිරිසුදු ධර්මයේ දන්නේ නැත්තම්, එවැනි කෙනෙක් තව කෙනෙකුට ධර්මයේ කියලා කොහොමද කියලා අහනවා.
ඒ කෙනාව ධර්මයේ පිහිටවන්නේ. ඒ කෙනාට බෑ කියනවා අනිත් අයට ධර්මයේ පහදලා දෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යතාපිනාවං දල්හමාරුහිත්වා පියේ නරිත්තේන සමංගි භූතෝ සෝතාරයේ තත්ත බහෝපියන්නේ තත්රුපායඤ්ඤු කුසලෝ මුතිමා. යම්කිසි කෙනෙක් සවිමත් නැවකට නැගගෙන රිටයි හබලයි අරගෙන උත්සාහයෙන් නුවණින් යුක්තව මේ තමන් නැගපු නැව හසුරුවලා එතරට යනවා නම් ආන් ඒ වගේ ලෝකයේ සිටින බොහෝ දෙනෙක් මේ ධර්මයෙන් සසරෙන් එතර කරවන්න පුළුවන් කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකටම දේශනා කළා ඒවම් පියෝ වේදකෝ භාවිතත්තෝ බහුසුතෝ හෝති අවේද ධම්මෝ සෝකෝ පරේ නිජ්ජපයේ පජානං සෝතාවධානෝපනී සෝපපන්නේ. තොර බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි අන්නේ විදිහට ධර්මයේ පරතරයට වැඩිය ඒ ධර්මයෙන් දියුණු වෙච්ච අරහත් වූ ධර්මයේ දැනගෙන අකම්පිත සිත් ඇති උත්තමයා මේ ජනයාට ධර්මයේ දේශනා කරනවා. ආන්ගේ උත්තමයා තමයි කියනවා නිවන් මඟ දේශනා කරන්නේ, නිවන් මඟ ලබලා දෙන්නේ. එතකොට ඒක හරියට අර සවිමත් නැවකට නැගගෙන රිටයි හබලයි අරගෙන උත්සාහයෙන් වීරියෙන් ඈතර වෙනවා වගේ නියම නුවණැති උත්තමයා නියම ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරද්දී ඒ ධර්මය අහන ජනයා හරියට අර නැව ඈතරට ගෙනියනවා වගේ මේ දුක්ඛිත සසරෙන් ඈතර වෙනවා කියනවා. තස්මා හවේ සප්පුරිසං භජේත මේදාවිනං චේව බහුස්සුතං ච අඤ්ඤාය අත්තං පටිපජ්ජමානෝ විඤ්ඤාත ධම්මෝ සෝසුඛං ලභේතාති. එතකොට මෙන්න මේ සත්‍ය වූ කරුණ නිසා බොහෝ ධර්මයේ දැනගෙන මහා නුවණැති යහපත් උත්තම ගුරුන්ව නිරතුරුවම ඇසුරු කරන්න ඕන කියනවා. ඒ යහපත පෙන්වා දීපු ගුරුවරයා නිතර ඇසුරු කරන්න ඕන. ඒ ගුරුවරයාගේ ධර්මයේ පුරුදු කරගෙන ඒ ධර්මයේ පිළිපැදලා අවබෝධයෙන් යුක්තව මේ ලෝතුරු සැප ලබන්න ඕන කියනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ එතකොට මේ කාරණේ මුල් කරගෙන මේ දේශනාව වදාලේ තමන්ට ධර්මයේ කියලා දීපු ධර්මයේ උගන්වපු උත්තමයව නිතර නිතර සිහි කරන්න කියනවා. ඒ නිසා පින්නතුනේ අපි මේ අවුරුද්දක් පාසා තමයි අපිට මේ පොසොන් පෝය කියන එක උදා වෙන්නේ. ඒ වුණාට අපි එදාට පමණක් නෙවෙයි අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ සිහි කරන්න ඕන. අපිට මේ ධර්ම දායාදේ ලැබලා දීපු උත්තමයා ගැන අපි නිතර සිහි කරන්න ඕන. ඒතර බලන්න සාරිපුත්තයන් වහන්සේ පවා තමන් වහන්සේට ධර්මයේ කියලා දීපු උත්තම ගුරුවරයා ගැන සිහි කළා. ඉතින් ඒ නිසා පින්නතුනේ අපි අද දවසේදී උන්වහන්සේට කෘතගුණ පුදන්නට ඕන. ඒ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි පුද පූජා පවත්වනවා නම් අපි උන්වහන්සේ වදාළ ධර්මයේ පිළිපදින්නට ඕන. ඉතින් පින්නතුනේ ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදා වෙලා අවුරුදු 12කට පස්සේ තමයි උන්වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ උන්වහන්සේට වදාළේ ඔබ ලංකාදීපයට ගිහිල්ලා ලංකාදීපේ මේ ධර්මයේ පිහිටවන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ සුදුසු කල් බලාගෙන හිටියා. මොකද ඒ කාලේ වෙනකොට දේවානම්පියතිස්ස රජුරුවන්ගේ පියාණන් තමයි රජ වෙලා හිටියේ. නමුත් ඒ රජුරු ඉන්න කාලේ ලංකාවට ඇවිල්ලා මේ ධර්ම ප්‍රචාරය පටන් ගන්න බැහැ කියලා උන්වහන්සේට වැටහිලා තිබුණේ. ඒ නිසා උන්වහන්සේ කාලේ එනතුරු බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා සුදුසු කාලයේ පැමිණෙනකොට උන්වහන්සේ අදිෂ්ඨාන කළා අද මේ පොසොන් පොයේ දවසේම හරියටම දේවානම්පියතිස්ස රජුරු මිස්සක පවුවට වඩින්න ඕන. මිස්සක පවුවට ඇවිල්ලා මේ විදිහට මිස්සක පවුවේ රැඳී ඉන්න මොහොතේ තමයි උන්වහන්සේ මිස්සක පවුවට වඩින්න ඕන කියලා ඒ වෙලාව අදිෂ්ඨාන කළා. එහෙම අදිෂ්ඨාන කළා තමයි උන්වහන්සේ වැඩම කළේ. ඉතින් ඒ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ එසේ වැඩම කොට
ඒ රජ්ජුරුවන්ව තිසරණෙහි පිහිටවා ධර්ම දායාදේ ලබලා දුන්නා. ඊන් පස්සේ තමයි උන්වහන්සේ නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. ඒ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසින් මහත් කරුණාවෙන්ම දේශනා කරන්නට යෙදුණු උතුම් සම්බුද්ධ දේශනාවක් තමයි අපි අද මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් පින්නතුනි බොහෝ දෙනෙක් ඇත්තටම දන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේ ගොඩාක් සූත්‍ර දේශනා කළා කියලා. එතකොට උන්වහන්සේ නොයෙක් අයුරින් තමන් වහන්සේ විසින් දරාගත් ධර්මයේ නොයෙක් අයුරින් දේශනා කළා. ඉතින් ඒ අතර දේශනා කළපු සූත්‍ර දේශනාවක් තමයි සංයුත්ත නිකායේ තිබෙන කජ්ජනීය සූත්‍රය. මේ කජ්ජනීය සූත්‍රයත් මිහිඳු මහරහතන් වහන්සේ විසින්ම දේශනා කරන්නට යෙදුන උතුම් සූත්‍ර දේශනාවක්. පින්නතුනේ මේ කජ්ජනීය කියලා කියන්නේ කා දැමීම ගැන වදාළ දෙසුම. කාලා දානවා කියලා කියන්නේ තමන්ව විනාශ වෙලා යන, එහෙම නැත්නම් ඡය වෙලා යන, ගෙවිලා යන කාරණේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් එදා භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා යේහිකේච භික්කවේ සමනාවා බ්‍රහ්මනාවා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරමාන අනුස්සරಂತಿ. පින්වත් මහණෙනි, මේ ලෝකේ ශ්‍රමණවරු බ්‍රහ්මණවරු පෙර ජීවිතය අරබය නුවණින් කල්පනා කරනවා. ඒ කියන්නේ පෙර ජීවිතය සිහි කරනවා. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානිය උපදවාගෙන තමන්ගේ අතීත ජීවිතය සිහි කරනවා. ඉතින් මෙහෙම සිහි කරද්දී ඒ ශ්‍රමණක් බ්‍රහ්මණවරුන්ට සිහි කරන්න තියෙන එකම දේ, එහෙම නැත්නම් සිහි කළොත් සිහි කරන්න තියෙන එකම දේ තමයි කියනවා සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ. ඒතේ සංවා අඤ්‍යතරං. ඒ කියන්නේ එක්කෝ සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයෙන් කිහිපයක් කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කළේ කොහොමද? යම්කිසි ශ්‍රමණේක වේවා බ්‍රහ්මණේක වේවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලබාගෙන පෙර ජීවිතය ගැන සිහි කරමින් ඉන්නවා නම්, ඒ සිහි කරනවා නම් සිහි කරන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය කියනවා. පංච උපාදානස්කන්ධය තමයි කියනවා සිහි කර කර ඉන්නේ. ඒතර කොහොමද පංච උපාදානස්කන්ධය සිහි කරන්නේ? පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වදාළා ඒවං රූපෝ අහෝසින් අතීත මද්ධානಂತಿ. ඒතර කොහොමද සිහි කරන්නේ? ඒ පෙර ජීවිතය ගැන සිහි කරනකොට මෙන්න මෙහෙම තමයි පේන්නේ. මං අතීත කාලේ මෙන්න මේ වගේ රූපයක් ඇතුව තමයි වාසය කළේ. එතකොට දැන් පෙර ජීවිතය ගැන සිහි කරන කෙනාට කොහොමද පේන්නේ? මං අතීතේ මෙවැනි රූපයක් ඇතුව වාසය කළා කියලා. එතකොට පින්නතුනේ ඒ වගේම තමයි පෙර ජීවිතය ගැන සිහි කරද්දී ඊළඟට සිහි කරනවා මං අතීත කාලේ මෙන්න මේ වගේ විඳීමක් ඇතුව තමයි වාසය කළේ කියලා. ඒ වගේම තමයි අතීත කාලය ගැන සිහි කරද්දී කල්පනා කරනවා, දැනගන්නවා මං ඒ කාලේ මෙන්න මේ විදිහේ සංඥාවක් ඇතුව තමයි වාසය කළේ. එහෙම නැත්තම් අතීත ජීවිතේ දැකලා සිහි කරනවා කොහොමද? මං අතීත කාලේ මෙවැනි සංස්කාරයක් ඇතුවයි හිටියේ කියලා. එතකොට පින්නතුන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නැත්තම් පෙර ජීවිතය ගැන සිහි කරද්දී දකින්නවා මම මේ වගේ විඥානයක් ඇතුවයි හිටියේ කියලා. එතකොට බලන්න පින්නතුන් එහෙනම් ඒ අතීත ජීවිතය ගැන සිහි කරන කෙනාට පේන්නේ කොහොමද? මම මේ වගේ රූපයක් ඇතුව හිටියා කියලා. ඒ කියන්නේ තමන් එක්කෝ පොසත් පවුලක උපදිලා, එහෙම නැත්තම් දුප්පත් පවුලක උපදිලා ලස්සන රූපයක් ඇතුව, එහෙම නැත්තම් අවර්ණ රූපයක් ඇතුව තමන් අතීතේ හිටියා කියලා තමයි පේන්නේ. දැන් එතකොට ඒ පේනකොට මේ රූපය ගැන පේන්නේ කොහොමද? තමන් හිටිය ස්වභාවයත් එක්ක. හිටිය ස්වභාවය තමයි තමන්ට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි ඒ විදිහටම තමන්ට විඳීම ගැනත් පේන්න ගන්නවා. කොහොමද විඳීම ගැන පේන්නේ? ඒතර විඳීම කියලා කියන්නේ
ඒ කාලේ සැප විඳපු හැටි. එහෙම නැත්නම් ඒ කාලේ දුක් විඳපු හැටි. එහෙම නැත්නම් මේ සැප දුක් නැතුව ජීවත් වෙච්ච හැටි Tamanට පේන්න ගන්නවා. ඒතර මේක තමයි මේ සිහි කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම නැත්නම් මෙවැනි සංඥාවක් ඇතුව ඒ කියන්නේ හඳුනා ගන්න ස්වභාවය අනුව ඒ කාලේ හිටිය විදිහ තමයි අර විදිහට පෙර ජීවිතයේ සිහි කරද්දි දකින්න ලැබෙන්නේ. ඊළඟට මෙවැනි සංස්කාරයක් ඇතුව වාසය කළා කියන එකත් පේන්න ගන්නවා. ඊට පස්සේ මෙවැනි විඥානයක් ඇතුව ඒ කියන්නේ ජීවිත ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ දකින්නේ පින්නතුනේ එක ජීවිතයක් නෙවෙයි. ජීවිත දෙක තුනක් නෙවෙයි. ජීවිත දහස් ගණනක් ආපස්සට දකිනවා. කොතරම්ම දකින්නවද කියලා කියන්නේ සංවට්ට කල්ප විවට්ට කල්ප පවා දකිනවා. ඒ සංවට්ට විවට්ට කල්ප කියලා කියන්නේ ලෝකේ හටගන්න කාල තියෙනවා. ලෝකේ නැසෙන කාල තියෙනවා. ඉතින් මේ තරම් අති දීර්ඝ කාලයක් දක්වාම දකින්න පුළුවන්. ඉතින් ඒ කොතරම් කාලයක් දැක්කත් ඒ දැකලා තියෙන මොකක්ද? මම මෙවැනි රූපයක් ඇතුව හිටියා. මම මෙවැනි විඳීමක් ඇතුව හිටියා. මම මෙවැනි හඳුනා ගැනීමක් ඇතුව හිටියා. මම මෙවැනි සංස්කාරයක් ඇතුව හිටියා. මම මෙවැනි විඥානයක් ඇතුව හිටියා කියන කාරණේ තමයි දකින්න වෙන්නේ කියලා. ඊට පස්සේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට මේ රූපේ ගැනත් වේදනාව ගැනත් ඒ වගේම සංඥාව ගැනත් සංස්කාර ගැනත් විඥාන ගැනත් අතිශයින්ම පැහැදිලි විස්තරාත්මක දේශනාවක් දේශනා කළා. ඒ කියන්නේ මේ රූපය කුමක්ද? විඳීම කුමක්ද? සංඥාව කුමක්ද? ඒ වගේම සංස්කාර කුමක්ද? විඥානය කුමක්ද කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් හැටියට ආර්ථ සහිතව දේශනා කළා. ඉතින් එහෙම තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කළේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි පින්වත් මහණෙනි රූපං වදේත මොකක්ද මේ රූපය කියලා කියන්නේ? ඇයි මේ රූපේට රූපය කියලා කියන්නේ? තස්මා රූපන්ති උච්චති බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මේ රූපේට රූපය කියලා කියන්නේ? රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපේට රූපය කියලා කියන්න හේතුව තමයි කියනවා කැඩිලා බිඳිලා විසිරිලා යනවා කියන අර්ථයෙන් තමයි කියනවා රූපේට රූපය කියලා කියන්නේ. එතකොට කුමකින්ද මේ රූපය කැඩිලා බිඳිලා විසිරිලා යන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කේන රුප්පති කුමකින්ද මේ රූපය බිඳලා යන්නේ? සීතේන පිරුප්පති උන්හේන පිරුප්පති jigacchāya piruppati pipāsāya piruppati කුමකින්ද මේ රූපේ බිඳලා යන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි රූපේ කැඩිලා යනවා කියන සීතලෙන්, රූපේ බිඳලා යනවා කියන රස්නේ නිසා, රූපේ බිඳලා යනවා කියන බඩගින්න නිසා, රූපේ බිඳලා යනවා කියන පිපාසය නිසා. ඒ වගේම තමයි කියනවා මේ මැසි මදුරුව නිසා රූපේ බිඳලා යනවා. සත්තු සර්පයෝ නිසා මේ රූපේ බිඳලා යනවා. එහෙනම් මේ රූපේ මෙන්න මේ වගේ කැඩී බිඳිලා යන නිසා තමයි කියනවා රූපේට රූපේ කියන්නේ. ඒතර පින්නතුනි දැන් අපි කාලයක් තිස්සේ අපේ රූපය අපි හඳුනාගත්තේ ওই විදිහට නෙවෙයි. දැන් අපි හඳුනාගත්තේ අපේ රූපේ ලස්සනයි. ලස්සන නිසා රූපේ කියනවා කියලායි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ රූපේ කියලා කියන්නේම මේක කැඩිලා බිඳිලා විසිරිලා යන නිසා කියලා. එතකොට දැන් කුමකින්ද මේ රූපේ කැඩී බිඳී යන්නේ? සීතල නිසා, රස්නේ නිසා. දැන් බලන්න අපිට ගොඩාක් රස්නේ ඉවසන්නත් බෑ. ගොඩාක් සීතල ඉවසන්නත් බෑ. මොකද ගොඩාක් රස්නේ හිටියොත් එහෙම ඒත් අපේ මේ රූපේ බිඳලා යන නොයේක් කරදර පීඩා ඇති වෙන දේවල් මේ ශරීරය ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ උස්නේ නිසා. අධික උස්නේ නිසා මේ ශරීරය බිඳලා යනවා. ඒ රූපේ බිඳලා යනවා. ඒ වගේම තමයි අධික සීතල නිසා. අධික සීතල නිසා මේ රූපය බිඳලා යනවා. ඒ වගේම තමයි පින්නතුනේ අපි කන්නේ නැතුව හිටියොත් අපිට අපේ ශරීරයේ උපදින බඩගින්න නිසා මේ රූපේ බිඳලා යනවා. ඒ වගේම තමයි අපි දවස් කීපයක් වතුර බොන්නේ නැතුව හිටියොත් එහෙම අපේ මේ තොලකට වේලිලා ගිහිල්ලා අපිට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ඇයි එහෙම වෙන්නේ? මේ රූපේ බිඳලා යන නිසා. එතකොට පින්නතුනේ ඒ වගේම තමයි දැන් බලන්න අපේ රූපය
අපි මෙහෙම දෙපායින් නැගිටලා ඉන්න අපේ රූපේ බිමට වටන්න පුංචි මදුරුවෙකුට පුළුවන්. ඒතර මේ මදුරුවෙකුට මැස්සෙකුට එහෙම නැත්නම් සාරුපයෙකුට පුළුවන් අපේ මේ රූපේ එක පාරකින් බිඳලා දාන්න. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කැඩී බිඳී විසිරී යන නිසාම තමයි මේ රූපේට රූපය කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි මතක තියාගන්න ඕන රූපේට රූපය කියන්නේ කුමක් නිසාද? කැඩී බිඳී යන නිසා තමයි රූපේට රූපය කියලා කියන්නේ. ඊළඟට පින්නතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිංච බික්කවේ වේදනං වදේත. ඇයි පින්වත් මහණෙනි වේදනාවට වේදනාව කියලා කියන්නේ? වේදියතිතිකෝ බික්කවේ තස්මා වේදනාති උච්චති. බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුණි විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට අපි වේදනාව ගැන අහලා තිනවා වේදනාව කියලා කියන්නේ කුමක්ද? විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. කිංච වේදියති කුමක්ද විඳින්නේ? සුඛම්පි වේදියති දුක්ඛම්පි වේදියති අදුක්ඛම සුඛම්පි වේදියති. එතකොට කුමක්ද විඳින්නේ? සැප විඳිනවා, දුක විඳිනවා, එහෙම නැත්නම් දුක් සැප රහිත දෙයක් විඳිනවා. එතකොට මෙන්න මේ විඳීම නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනේ විඳීම කියලා කියන්නේ. එතකොට එහෙනම් අපිට තියෙන විඳීම ඒ කියන්නේ අපි කොයි වෙලාවෙ හරි සැපක් විඳිනවා නම් ඒ විඳීම නිසා. අපි දුකක් විඳිනවා නම් ඒ විඳීම නිසා. ඒ වගේම අපිට තියෙන දුක් සැප රහිත විඳීමක්. ඒ කියන්නේ දුක පැත්තට වැටෙන්නේ නැහැ. සැප පැත්තට වැටෙන්නේ නැහැ. දුක් සැප රහිත විඳීමක් ඇති වෙන වෙලාවක් තියෙනවා. ඒකට අපි කියන උපේක්ෂාව කියලා. ඒතර මේ විදිහේ විඳීමක් අපි තුල තියෙනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඳීම කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් තමයි කියන තේරුම් ගන්න ඕන. ඊට පස්සේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා කිංච බික්කවේ සංඥාව දේත. පින්වත් මහණෙනි ඇයි මේ සංඥා කියලා කියන්නේ? සංජානාතීතිකෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. මහණෙනි මේ විශේෂයෙන් දැනගන්නවා, හඳුනගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොනවද හඳුනගන්නේ? නීලම්පි සංජානාති, පීතකම්පි සංජානාති, ලෝහිතකම්පි සංජානාති, ඕදාතම්පි සංජානාති. එතකොට මේ විදිහට හඳුනගන්නවා. මොනවද මේ හඳුනගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි නිල් පාට, මේ තමයි කහ පාට, මේ තමයි රතු පාට, මේ තමයි සුදු පාට කියලා හඳුනගන්නවා. දැන් එවැනි හඳුනා ගැනීමක් තිබුණ නැත්නම් පින්නතුනේ අපිට හැම දෙයක්ම එක වගේ පේන්න ඕන. නමුත් මේ විවිධාකාරයෙන් තියෙන ස්වභාවය, විවිධාකාරයෙන් දිස්වෙන දේ අපිට හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හඳුනා ගැනීම ගැන විස්තර කරන්නයි මෙහෙම දේශනා කර මේ පාට වලින් හඳුනා ගන්නවා කියලා. එතකොට අපි දැන් රූපයක් ගත්තොත්, රූපයක් දැක්කොත්, ඒ වගේම අපි ඇස ගැටෙන යමක් ඇද්ද, ඒ සියලු දේ අපිට මේක මේ විදිහයි කියලා හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්නේ විශේෂ කළ හඳුනා ගන්න නිසා ඒකට කියනවා සංඥාව කියලා. එතකොට මේ සංඥාවෙන් තමයි ඒ විදිහට හඳුනාගන්නේ. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා කිංච බික්කවේ සංකාරේ වදේත. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මේ සංස්කාර කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ මෙතනදී බොහෝම සුන්දර විදිහට මේ කාරණේ විස්තර කළා පින්නතුනේ. අපේ ජීවිතයේ සැබෑ తত্ত্বය, සැබෑ ස්වභාවය, මේ සසර ගමන සකස් වෙවි යන්නේ කොහොමද කියන කාරණය මේ සංස්කාර තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. කොහොමද? සංකතං අபிසංකරොන්ති ති බික්කවේ තස්මා සංකාරාති උච්චන්ති. පින්වත් මහණෙනි, සංස්කාරයක් එහෙම නැත්නම් සංකතයක් නැවත එවැනිම දෙයක් පිණිස සකස් කරනවා. එහෙම නැත්නම් අபிසංස්කරණය කරනවා කියන අර්ථයෙන් තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මෙතන මේ සංකාර කියලා කියන්නේ ඇත්තටම චේතනාවට. මේ සංස්කාර කියලා කියන්නේ කුමක්ද? චේතනාවට. එතකොට අපි අහලා තිනවා පටිච්ච සමුප්පාදයේ සංස්කාර තියෙනවා.
ඒ සංස්කාර නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. මේ කියන්නේ චේතනාව. එතකොට දැන් අපි අහලා තියෙනවා අපි කයින් ක්‍රියා කරනකොට එහෙම නැත්නම් වචන කතා කරනකොට එහෙම නැත්නම් සිතුවිලි සිතනකොට මේ කාරණා තුනට තමයි කර්ම රැස් වෙන්නේ කියලා. එතකොට මේ කර්මයට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චේතනාම් භික්කවේ කම්මං වදාමි. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි චේතනාව කර්මය කියලයි තථාගතයන් වහන්සේ වදාළේ. එතකොට දැන් බලන්න මේ සංස්කාරවලට පුළුවන් මේ චේතනාවට පුළුවන් කුමක්ද පුළුවන් රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. ඒ කියන්නේ රූපේ රූපයක් වෙනසම සකස් කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි වේදනාව වේදනාවක් වෙනස සකස් කරන්න පුළුවන්. ඒ වගේම හඳුනා ගැනීම සංඥාව සංඥාවක් වෙනසම සකස් කරන්න පුළුවන් කියනවා. ඒ වගේම තමයි චේතනාව චේතනාවක් වෙනසම සකස් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ විඥානේ විඥානයක් වෙනසම සකස් කරන්න පුළුවන්. එතකොට බලන්න මෙන්න මේ විදිහට විශේෂයෙන් සංකතයක් අபிසංස්කරණය කරනවා කියන අර්ථයෙන් තමයි චේතනා කියලා කියන්නේ. එතකොට එහෙනම් පින්නතුනි දැන් අපේ ජීවිත කතාව මෙතන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ කයින් ක්‍රියා කරනකොට අපිට මේක තේරෙන්නේ නැහැ. අපි වචන කතා කරද්දිත් අපිට මේක තේරෙන්නේ නැහැ. අපි සිතුවිලි සිතද්දිත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ කයින් ක්‍රියා කරන මොහොතක් පාසා වචන කතා කරන මොහොතක් පාසා සිතුවිලි සිතන මොහොතක් පාසා මේ සංස්කරණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි නැවත නැවත කර්ම රැස් කරනවා කියලා කියන්නේ නැවත උපතක් පිණිසයි සකස් වෙන්නේ. ඒ කියන්නේ විපාක පිණිසයි මේ කර්මය සකස් වෙන්නේ. එතකොට දැන් කෙනෙක් යහපත් වූ දේවල් කරනවා නම් ඒ කර්මය පිනට අනුව සකස් වෙනවා. කෙනෙක් අයහපත් දේවල් කරනවා නම් එයාගේ කර්මය පවට අනුව සකස් වෙනවා. එතකොට මේ පින්පව් දෙකම නැති කෙනෙක් ධර්මයේ පුරුදු කරලා එහෙම නැත්නම් ධ්‍යාන සමාධි උපදවා ගන්නවා නම් අන්න ඒ කෙනාගේ ඒ විපාකය ඒ විදිහට සකස් වෙනවා. ඒ උපදින්න ඕන තැන එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා. එතකොට මේ දේ සිද්ධ කරන්නේ කුමකින්ද? මෙන්න මේ කියපු චේතනාවෙන්. එහෙම නැත්නම් සංස්කාර වලින්. ඒ නිසා තමයි පින්නතුනේ සංස්කාර කියලා කියන්නේ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ කොතරම් ලස්සනට මේ කාරණේ පැහැදිලි කළාද කියලා. ඒතර පින්නතුනේ අපිට විවිධ අර්ථ හොයන්න දෙයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු බුද්ධ වචනේම තියෙනවා සංස්කාර කියන්නේ මේකයි. එහෙනම් මේ චේතනාත්මක තමන් චේතනාව පහළ කරලා යමක් කරනවද කියනවද හිතනවද ඒ අනුව තමන්ගේ ජීවිතේට කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන කර්මෙන් විපාක පිණිස දෙයක් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රූපය නැවත රූපයක් පිණිස හදනවා කියලා කියන්නේ ඊළඟ ජීවිතේ ආය උපතක් ලැබෙනවා කියන එක. එතකොට ලැබෙන්නේ මෙවැනිම රූපයක්. එතකොට ඒ රූපය තුල තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක්. එතකොට ඒ වගේම තමයි ඒ කෙනාට ආයෙත් විඳීමක් ලැබෙනවා. ආයෙත් හඳුනා ගැනීමක් ලැබෙනවා. ආයෙත් සංස්කාර ලැබෙනවා. චේතනා ලැබෙනවා. ඒ වගේම තමයි ආයෙත් විඥානයක්මයි ලැබෙන්නේ. එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට තමයි මේ චේතනාව තුළින් නැවත නැවත සකස් කරලා දෙන්නේ. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා කිංච බික්කවේ විඥානං වදේත. පින්වත් මහණෙනි, ඇයි මේ විඥානය කියලා කියන්නේ? විජානාතීතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. පින්වත් මහණෙනි, ඇයි මේ විඥානය කියලා කියන්නේ? මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන්ුයි විඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේතොට කිංච විජානාති, කුමක්ද විශේෂයෙන් දැනගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි, මේ විඥානය නිසා දැනගන්න පුළුවන් කියනවා මේවා ඇඹුල්, මේවා තිත්තයි, මේවා කටුකයි, එහෙම නැත්නම් මේ දේ මිහිරි, එහෙම නැත්නම් මේ දේ කර රසයෙන් යුක්තයි, මේවා ලුණු රසයෙන් යුක්තයි කියලා විශේෂයෙන් දැනගන්න පුළුවන් කියනවා. දැන් බලන්න පින්නතුනි, අපේ ශරීරයේ තමයි දිව පිහිටලා තියෙන්නේ. එතන මේ දිව පිහිටලා තියෙනවා. මේ දිවට, ඒ කියන්නේ දිව කියන ආයතනයේට එකපාරම ඇඹුල් රසය දැනගන්නත් පුළුවන්, තිත්ත රසය දැනගන්නත් පුළුවන්, ලුණු රසය දැනගන්නත් පුළුවන්. ඒතර කෙනෙකුට කියන්න බෑනේ මේ අහවල් තැනින් තමයි මේක දැනින්නේ කියලා. එහෙනම් මේ වෙනස්ව හඳුන්වලා, වෙනස්ව හඳුනාගෙන මේ දැනගන්නේ කුමකින්ද? විඥානය තුලින්.
එතකොට බලන්න මේ විඥානය කියන දේ කොතරම් ඉක්මනින් ක්‍රියාත්මක වෙනවද? විඥානය තුළින් ඒ විදිහට විශේෂ කරලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට විඥානය කියලා කියන්න පින්නතුනේ අපිට ඇහෙන් පෙන්වා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට විඥානය බුදුරජාණන් වහන්සේ වදාළ විඥානීය මනස කියලා යමක් ඇද්ද මේවා රූපයකින් පෙන්වන්න බෑ පින්නතුනේ. එතකොට මේ අරූපී දේවල්. එතකොට මේ විඥානය තුළ තියෙන කුමක්ද? විශේෂයෙන් දැනගැනීමේ ස්වභාවයක්. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දැන් මේ පංච උපාදානස්කන්ධයේ මේ දේවල් ඊටාම ලස්සනට අර්ථ සහිතව පැහැදිලි වචන වලින් දේශනා කළා. ඒතර පින්නතුනි අපිට ශාස්ත්‍රීය ගෞරවයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ වදාළදී මේ විදිහමයි කියලා පිළිගන්න. දැන් බලන්න එතකොට අපිට අපේ අර්ථ දෙන්න ඕනේ නැහැ. අපිට අපි විසින් අර්ථ දිය යුතු නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව මේ කාරණා ඒ විදිහට දේශනා කළා. ඒතර බලන්න රූපය ගැන රූපය කියලා කියන්නේ කොමක් නිසාද? රූපය කියලා කියන්නේ කැඩී බිඳිලා විස්තරිලා යන නිසා. ඒ වගේම තමයි වේදනාව කියලා කියන්නේ විඳින හින්දා තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි සංඥා කියලා කියන්නේ දැනගන්න හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥා කියලා කියනවා. ඒ වගේම සංස්කාර එහෙම නැත්නම් චේතනා කියලා කියනවා. කුමක් නිසාද? චේතනා කියලා කියන්නේ නැවත නැවත සකස් කරලා දෙනවා. අபிසංස්කරණය කරන නිසා තමයි චේතනා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විඥානය ගැනත් විස්තර කළා. ඒ කොහොමද? විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට පින්නතුනි බලන්න එහෙනම් අපිට අපි තේරුම් ගන්න ඕන කාරණේ බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කළා. එතකොට නියම ශ්‍රාවකත්වයේ ලැබපු කෙනා ඒ ශ්‍රාවකත්වය නිසා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ දේ ඒ අයුරින්ම පිළිගන්නවා. දැන් එතකොට මේ දේශනාව ලංකාවේදී දේශනා කරද්දී මිහිඳු මහරහතන් වහන්සේ මේ කිසිම වචනයක් කිසිම අඩුවකින් තොරව උන්වහන්සේ දේශනා කළා. ඒතර බලන්න ඒ තමයි ශාස්ත්‍රීය ගෞරවය. ඒතර මේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ පිරිසිදු ශ්‍රී සද්ධර්මයමයි උන්වහන්සේ දේශනා කළේ. ඒතර දැන් අද පවා අපි මේ ශ්‍රවණය කරන්නේ ඒ බුද්ධ වචනේ විදිහටමයි අපිත් මේ ශ්‍රවණය කරන්නේ. ඒතර මේ බුද්ධ වචනේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා පින්නතුනේ අපි මේ ආර්ථය මේ කියලා දෙන විදිහටම අපි දරා ගන්න ඕන. අපි මතක තබා ගන්නට ඕන. ඊට පස්සේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ තවත් බොහෝම ලස්සනට මේ දේශනාව දේශනා කළා. අවබෝධයේ පිණිස කොහොමද? තත්‍ර භික්කවේ සුතව ආර්ය ශාවකෝ ඉතිපටි සංචික්කති. පින්වත් මහණෙනි ශ්‍රතවත් වූ ආර්ය ශ්‍රාවකයා. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනා. ධර්මය අහලා තියෙන ශ්‍රාවකයා කොහොමද දැනගන්නේ රූපය ගැන? අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි අතීතං පහං අද්දානං ඒවමේව රූපේන කජ්ජින් සේයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දැන් තමයි මේ සූත්‍ර දේශනාවේ ආර්ථය පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයා සිහි කරනවා කොහොමද නුවණින් කල්පනා කරන්නේ? දැන් මේ රූපේ විසින් මාව කාලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේදී මේ රූපේ විසින් මාව කාලා දැම්මා. ඒ වගේම තමයි දැනුත් මේ රූපය විසින් මාව කාලා දානවා. ඒ වගේම තමයි අනාගත රූපයත් මං සතුටින් පිළිගන්නවා නම් ඒ අනාගත රූපේ මාව කාලා දමාවි. එතකොට මේ විදිහට ආර්ය ශ්‍රාවකයන් නුවණින් විමසනවා. ওই විදිහට නුවණින් කල්පනා කරද්දී කොහොමද හිතන්නේ මේ අතීතයට ගියපු රූපය ගැනත් අපේක්ෂාව අත්හරින්න ඕන කියනවා. ඒ වගේම දැන් මේ වර්තමාන රූපය ගැනත් කලකිරෙන්න ඕන කියනවා. ඒ වගේම අනාගත රූපය ගැන නොයල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන්න ඕන කියනවා. එතකොට දැන් බලන්න පින්නතුනි සිහි කළ යුතු නුවණින් කල්පනා කළ යුතු කාරණයක්. ඒ තමයි ආර්ය ශ්‍රාවක හිතනවා මේ අතීතයේත් මේ රූපේ විසින් මාව කාලා දැම්මා. දැනුත් මේ රූපේ විසින් මාව කාලා දානවා. අනාගතෙත් මාව කාලා දමාවි කියලා සිහි කරන්න කියනවා. දැන් ඒතර බලන්න අපිට මේ රූපේ කාලා දැම්ම කියවට එච්චර තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බලන්න අපි පුංචි කාලේ
අපේ දෙමාපියන්ට අපිව ලැබෙනකොට අපි හම්බ වෙනකොට දෙමාපිය ගොඩාක් සතුටු වුණා. ඇයි සතුටුුනේ? ලස්සන රූපයක්, සිව්මැලි රූපයක් තිබුණා. එතකොට මේ සිව්මැලි රූපය කාලයක් යනකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට මේ රූපේ විසින්ම රූපේ කාලා දානවා. මේ ශරීරය වැඩෙන්න පටන් ගන්නවා. ශරීරේ කොටස් එකින් එක වැඩෙන්න ගන්නකොට අර තිබිච්ච සිව්මැලි බව, ඒ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. එතකොට මේ වෙනස් වෙලා යන්නේ ඇයි? රූපේ තමයි මේ රූපය කාලා දාන්නේ. ඉතින් කාලයක් යනකොට නොඒක අයුරින් මේ කය වැඩෙන්න ගන්නකොට අපේ හිස වෙනස් වෙන්න ගන්නවා, ඇස් වෙනස් වෙන්න ගන්නවා, කන නාසය වෙනස් වෙන්න ගන්නවා, මේ ශාරීරික ස්වභාවය වෙනස් වෙන්න ගන්නවා. එතකොට දැන් තරුණ වෙලා හිටපු අය, තරුණ කාලේ ගෙවපු අය වයසට යනවා. එතකොට බලන්න වයසට යනකොට අර ලස්සනට තිබිච්ච දත් ටික හැලිලා යනවා. එතකොට ලස්සනට තිබිච්ච අර හැම රැලි වැටිලා යනවා. එතකොට මේ කය බිඳිලා යනවා. දැන් බලන්න රූපේ අර්ථය කොච්චර අපි ඉස්සරහම පැහැදිලි වෙනවද? අපේ ඇස් ඉදිරියේම මේ රූපය කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇස් ඉදිරියේම තමයි මේ රූපේ බිඳිලා යන්නේ. එතකොට කෙනෙක් වයසට යනකොට අර තරුණ කාලේ හොඳට කෙලින් තිබිච්ච කොන්ද කොදු ගැහෙනවා. ඊළඟට Tamanට වාරු නැති දවසක් එනවා. Tamanගේ කකුල් දෙක තියෙන තැන නෙවෙයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ස්වභාවයක් Tamanගේ රූපයට උරුම වෙනවා. එතකොට එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? රූපයේ විසින් රූපේ කාලා දානවා. එතකොට මේ රූපේ විසින් මාව කාලා දානවා කියලා හිතන්න කියනවා. එතකොට දැන් බලන්න එහෙනම් අපි මේ ආස කර කර ඉන්න දේම, අපි ආස කරන දේම තමයි අපිට නැති වෙලා යන්නේ. එතකොට අපේ විනාශය පිණිස තියෙන්නේ අපි ආස කරන දේමයි. එතකොට දැන් කෙනෙක් මේ රූපේටම ආස කර කර හිටියොත්, රූපේටම බැඳලා හිටියොත්, අන්න ඒ කෙනාට මේ රූපෙන් කවදාවත් නිදහස් වෙන්න බෑ. මොකද හේතුව ඒ කෙනාට යථාර්ථය තේරුම් ගන්න බැරුව යනවා. දැන් පින්නතුනේ මේ අපිට ලැබිලා තියෙන කාලය ඔබ හොඳට කල්පනා කරලා බලන්න. දැන් මේ භයානක වසංගතයක් ලෝකේ පුරා පැතිරීගෙන යනකොට මේ බලපෑම කුමටද තියෙන්නේ? රූපෙටයි තියෙන්නේ. එතකොට බලන්න දැන් මේ අපිට පේන්නේ නැති, අපි දකින්නේ නැති වෛරසයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. හැබැයි මේක මේ රූපේ ඇතුළට ගියපු ගමන් මේ රූපය කණ්ඩ පටන් ගන්නවා. රූපය විසින්ම රූපේ කාලා දානවා. දැන් බලන්න එතකොට මේ සතරමා ධාතු ඇතුළෙම සකස් වෙන දේම මේ අපේ රූපේ විනාශ කරලා දානවා. එතකොට දැන් මේකේ යථාර්ථය තේරුම් ගත්ත කෙනා දන්නවා ආන්න දැන් රූපේ විසින්ම කාලා දානවා. එතකොට ඒ කෙනා නුවණින් කල්පනා කරන කෙනෙක් නම් හිතනවා කොහොමද හිතන්නේ? අතීතයේදීත් මේ විදිහටම තමයි මේ රූපේ කාලා දැම්මේ කියලා. ඒ වගේම කල්පනා කරන දැන් මේ වර්තමාන කාලෙත් මේ රූපේ විසින්ම කාලා දානවා. දැන් එතකොට ඔබේ ඇස් ඉදිරි පිට ඔබ දකින්නේ නැති මිනිස්සු දහස් ගාණක් මැරෙනවා පින්නතුනි. ඒතර මේ මිනිස්සු දහස් ගාණක් මැරෙන්නේ කුමක් බෙදලාද? තමන්ගේ රූපේ බිඳුනට පස්සේ මරණයටපත් වෙනවා. එතකොට එහෙනම් මේ වර්තමාන රූපේ ගැනමයි කලකිරෙන්නට ඕන. ඒ වගේම තමයි තමන් සිහි කරන්න ඕන අනාගතයේ රූපයක් ලැබුණත් ওই ටිකම තමයි සිද්ධ වෙන්නේ. දැන් සමහර විට දැන් මේ කාලේ ওই තියෙන රෝග වලට වඩා අතිශයින්ම භයානක රෝග අනාගතේ ඉන්න පුළුවන්. එතකොට එහෙනම් අනාගතේ සිද්ධ වෙන්නේ ওই ටිකම තමයි. ඒ කියන්නේ මේ රූපය ඒ විදිහටම කාලා දානවා. එතකොට එහෙනම් නෝනින් කල්පනා කරන ශ්‍රාවකයා කොහොමද සිහි කරන්නේ? මේ රූපේ විසින්ම කාලා දානවා. ඒ නිසා වර්තමාන රූපේ ගැනත් නොයල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ බුදුරජාන් වහන්සේ වදාළ ඒ විදිහටම සිහි කරන්න ඕන කියනවා. වේදනාව ගැන. කොහොමද වේදනාව ගැන සිහි කරන්නේ? දැන් මේ වේදනාව විසින් මාව කාලා දානවා. අතීත කාලයේදීත් මේ වේදනාව විසින් මාව කාලා දැම්මා. ඒ වගේම තමයි මේ වේදනාව සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදීත් මේ වේදනාව විසින් මාව කාලා දමාවේ. එතකොට බලන්න දැන් අපිට ලැබිලා තියෙන දේවල් නිසා අපි සතුටු වෙනවා. මේ සැප සොම්නස උපදිනකොට අපි ඒකටම ඇලිලා වාසය කරනවා. හැබැයි මේ විඳීම විසින්ම අපිව කාලා දාලා තියෙන්නේ. එතකොට අපි මේ විඳීම නිසා දැන් කොච්චර සැපයක් ඇති වුණත් මේ සැපේ ඇති කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි සැපම හොයනවා.
ඒ සැපම හොයන නිසා තමයි දුක පේන්නේ නැත්තේ පින්නතුනි. ඒතර දැන් සැප නිසාම තමයි දුක ලැබෙන්නේ. හැබැයි සැප නිසා දුක ලැබෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒතර බලන්න මේ විඳීම නිසා විඳීමෙන් තමන්ව කාලා දාලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ නුවණින් කල්පනා කරන ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කොහොමද? නුවණින් විමසා කල්පනා කරනවා. අතීතයට ගියපු වේදනාව ගැනත් අපේක්ෂා රහිත වෙන්න ඕන කියනවා. අනාගත වේදනාව නොපිළගෙන ඉන්න ඕන කියනවා. ඒ වගේම තමයි වර්තමාන වේදනාව ගැන කලකිරීම පිණිස නොඇල්ම පිණිස ඇල්ම නිරුද්ධ කිරීම පිණිස ධර්මයේ හැසිරෙන්න ඕන කියනවා. එතකොට එහෙනම් නුවණින් කල්පනා කරන ශ්‍රාවකෙක් කල්පනා කරනවා දැන් මේ ජීවිතේ සැපක් ලැබෙනකොට එයා කල්පනා කරන්න ඕන එහෙනම් අතීතෙත් මට මෙවැනි දේවල් ලැබිලා තියෙනවා. දැන් දුකටපත් වෙනකොට දුකේ වාසය කරනකොට දුකින් වාසය කරනකොට එතකොටත් කල්පනා කරන්න ඕනේ එහෙනම් අතීත කාලෙත් මේ විදිහම දුක් මං විඳලා තියෙනවා කියලා. ඒ වගේම තමයි කල්පනා කරන්න ඕන දැන් දුක් විඳිනකොට මේ දුකම තමයි අනාගතෙත් මට ලැබෙන්නේ. මෙවැනි දුක් විඳීමක්මයි මට අනාගතේ ලැබෙන්නේ කියලා. සැප විඳිනකොටත් ඒ විදිහට නුවණින් කල්පනා කරන්න ඕන. ඒතර බලන්න පින්නතුනි අපේ මේ ජීවිතේට ලැබිච්ච දේම තමයි අපිව කාලා දාලා තින්නේ. එහෙනම් මෙච්චර කාලයක් සිද්ධ වෙලා තියෙන කුමක්ද? අපි මේවට යට වෙලා මේ විඳීමට යට වෙලා වාසය කරද්දී විඳීම විසින්ම අපිව කාලා දාලා. ඒතර බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම තමයි කිව්ව සංඥාව. දැන් මේ හඳුන ගන්න දේවල් විසින් හඳුනා ගන්න දේවල් නිසා අපිව කාලා දාලා තින්. එතකොට අතීතයේත් ඒ විදිහටම හඳුනා ගැනීම නිසා අපිව කාලා දැම්මා. ඒ වගේම කල්පනා කරන්න ඕන කියනවා මේ වර්තමානයේ තියෙන හඳුනා ගැනීමනුත් තමන්ව කාලා දානවා. ඒ වගේම තමයි මේ හඳුනා ගැනීම සතුටින් පිළිගත්තොත් එහෙම අනාගතයේදී තමන්ව කාලා දමාවි කියලා නුවණින් කල්පනා කරන්න ඕන. එහෙම නුවණින් කල්පනා කරන ශ්‍රාවකයා අතීතේ හඳුනාගත් දේවල් ගැන අපේක්ෂා රහිත වෙන්න ඕන. ඒ වගේ වර්තමානයේ හඳුනා ගැනීම ගැන කලකිරෙන්න ඕන. නොයල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට එහෙම සිහි කරන ශ්‍රාවකයා අනාගතයේ හඳුනා ගැනීම ගැන සතුටු වෙන්නේ කියනවා. ඒක පිළිගන්නේ. ඉතින් මේ විදිහට හික්මෙන්න ඕන කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අතීතයේ සංස්කාර වලිනුත් මාව කාලා දැම්මා. ඒ වගේම දැන් මේ වර්තමානීය සංස්කාර වලිනුත් මාව කාලා දානවා. ඒ වගේ මේ සංස්කාර මම සතුටින් පිළිගත්තොත් අනාගතයේදීත් මාව කාලා දමාවි. නුවණින් කල්පනා කරනවා, නුවණින් සිහි කරනවා. ඒ විදිහට නුවණින් කල්පනා කළා ඒකේනා හිතනවා එහෙනම් මේ අතීත සංස්කාර ගැන තියෙන අපේක්ෂාව අත්හරින්න ඕන කියනවා. ඒ වගේම වර්තමානයේ තියෙන සංස්කාර ගැන කලකිරෙන්න ඕන. අනාගත සංස්කාර සතුටින් පිළිගන්නේ කියනවා. ඒ විදිහට කලකිරීමක් ඇති කරගෙන ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන්න ඕන කියනවා. ඒ වගේම තමයි පින්නතුණි බුදුරජාණන් වහන්සේ වදාළ විඥානය ගැනත් කල්පනා කරනවා. කොහොමද විඥානය ගැන කල්පනා කරන්නේ? මේ විඥානය මාව කාලා දානවා. අතීත විඥානය විසිනුත් මාව කාලා දැම්මා. දැන් මේ වර්තමාන විඥානියත් මාව කාලා දානවා. ඒ වගේම තමයි මම මේ විඥානේ සතුටින් පිළිගත්තොත් අනාගත විඥානයත් මාව කාලා දානවා. එතකොට මේ විදිහට ඔහු නුවණින් කල්පනා කරන ඔහු හිතනවා කොහොමද මේ විදිහට අතීතයට ගියපු විඥානය ගැන අපේක්ෂා රහිත වෙන්න ඕන කියනවා. අනාගත විඥානය පිළි නොගන්න ඕන කියනවා. ඒ වගේම වර්තමාන විඥානය ගැන කලකිරීම පිණිස නොයල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියනවා. ඒතර බලන්න පින්නතුනි එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කළා නුවණින් කල්පනා කරන කෙනෙක් හිතනවා දැන් මේ උපාදාන ස්කන්ධය නිසා තමයි අපේ ජීවිතේ කාලා දාලා තියෙන්නේ. ඒතර දැන් අපි අතීතයේ යම් ජීවිතයක් අපිට ලැබුණා තිබුණාද ඒ ජීවිතයේදීත් අපිට මේ ටිකම තමයි සිද්ධ වුනේ. ඒ වගේම දැන් මේ වර්තමානයේ අපි ගත කරන ජීවිතය තුලත් අපිට මේ ටිකම තමයි සිද්ධ වෙන්නේ. ඒතර අනාගතයේත් අපිට ජීවිතයක් ලැබෙනවා නම් ඒ ජීවිතයේදීත් අපිට මේ ටිකම තමයි සිද්ධ වෙන්නේ. ඒතර රූපේ විසින් අපිව කාලා දානවා.
විඳීම විසින් අපිව කාලා දානවා. හඳුනා ගැනීම විසින් අපිව කාලා දානවා. ඒ වගේම සංඥා විසින් සංස්කාර විසින් අපිව කාලා දානවා. ඒ වගේ විඥාන විසින් අපිව කාලා දානවා. ඒතර බලන්න මේ විදිහට නුවණින් කල්පනා කරන සුතවත් ශ්‍රාවකයා තමයි මේ විදිහට නුවණින් කල්පනා කරන්නේ. මේ අතීතයේ වෙච්ච දේම තමයි දැන් මට සිද්ධ වෙන්නේ කියලා. හැබැයි නුවණින් කල්පනා කරන්න ඒ කෙනාට දන්නේ නැත්නම් නුවණින් කල්පනා කරන විදිහ ඒ කෙනා දන්නේ නැත්නම් ඒ කෙනාට සිහි වෙන්නේ අතීතයේ වෙච්ච දේම තමයි මට මේ දැන් වෙන්නේ කියලා. ඒ වගේම දැන් මේ මට වෙන දේම තමයි අනාගතේ වෙන්නේ කියලාත් කල්පනා කරන්නේ. එහෙනම් පින්නතුනි නුවණින් කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනා තමයි මේ විදිහට සිහි කරන්නේ. එහෙමනම් පින්නතුනි නුවණින් කල්පනා කරන්න නම් ඒ කෙනා මේ ධර්මය පිරිසිදු ධර්මය අහලා තියෙන්න ඕන. පිරිසිදු ධර්මයේ දරාගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ නිවර්ති අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුක්ත පිරිසිදු නිවන් මඟ ඒ කෙනා අහලා තියෙන්න ඕන. දැන් බලන්න පින්නතුනි අපි මේ විදිහට අර්ථ සහිතව තියෙන ධර්මයක් නැතුව අනර්ථයෙන් යුක්ත අපැහැදිලි වචන වලින් යුක්ත අපි ධර්මය අහලා තිබුණා නම් අපිට මේ වැටහීමට කවදාවත් එන්න බෑ. මොකද හේතුව අපි අහලා තියෙන්නේ වැරදි දෙයක්. අපි අර්ථ වශයෙන් අරගෙන තියෙන වැරදි දෙයක් නම් අපිට මේ විදිහට කවදාවත් නුවණින් සිහි කරන්න බෑ. දැන් නුවණ නැති කෙනෙකුට එහෙම නැත්නම් ප්‍රඥා රහිත කෙනෙකුට නුවණ මද කෙනෙකුට මේ රූපේ විසින් රූපේ කාලා දානවා කෙනෙකුට එයාට තේරෙන්නේ නැහැ. මොකද හේතුව එයා කල්පනා කරන ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් විඳීම විසින් තමව කාලා දානවා කිව්වහම එයාට හිතෙන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. ඊළඟට හඳුනා ගැනීම විසින් තමන්ව කාලා දානවා කිව්වම නුවණ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ වගේම තමයි සංස්කාර විසින් තමන්ව කාලා දානවා කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි පින්නතුනි විඥාන විසින් තමන්ව කාලා දානවා කියලා හිතන කියනකොට නුවණ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ පින්නතුනි දැන් මේ ඉපදිච්ච සත්වයා මේ මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අපි උපදිනවා කියලා කියන්නෙම අපේ රූපේ විසින් අපිව කාලා දාලා කියන එක. එතකොට අපි ඒ විදි උපතක් ලබා ගන්නකොට අපේ ශරීරය වැඩෙන්න පටන් ගත්තා. එතකොට මව් කුසේ කලලේ හටගත්ත දා ඉඳලා මේ රූපේ තමයි අපිව කාලා දාන්නේ. ඒ කාලේ ඉඳලම අපිට විඳීම දැනෙනවා. හඳුනා ගැනීම දැනෙනවා. සංඥා දැනෙනවා. සංස්කාර දැනෙනවා. චේතනා පහළ වෙනවා. ඒ වගේ විඥාන ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ විදිහට මව් කුසේ ඉඳලම අපේ රූපේ කාලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ටික මේ රූපේ වැඩෙන්න පටන් ගන්නවා. ඒතර බලන්න ඒ විදිහට දැන් මව් කුසේ ඉපදිච්ච දරුවේ සමහර වෙලාවට මව් කුසේදීම මරණයටපත් වෙනවා. ඒතර එහෙනම් මේ උපාදානස්කන්ධයේ විසින්ම තමන්ව විනාශ කරලා නැද්ද? විනාශ කරලා. මව් කුසේදී මැරෙනවා, මව් කුසෙන් බිහි වෙද්දී මැරෙනවා. එහෙම නැත්නම් මව් කුසින් බිහි වුණාට පස්සේ මැරෙනවා. එහෙම නැත්නම් අඩුවාවශයෙන් මැරෙනවා, මැදි වයසේදී මැරෙනවා, වයසට ගිහිල්ලා මැරෙනවා. කවදා හරි දවසක මරණයටපත් වෙනවා. ඒතර එහෙනම් උපාදානස්කන්ධයේ විසින්ම උපාදානස්කන්ධය බිඳලා දාලා, විනාශ කරලා දාලා, කාලා දාලා. ඒතර බලන්න පින්නතුනේ ඒ වගේම තමයි කොයි ලෝකෙ ඉපදුනත් ওই ටික ඒ විදිහටම උරුම වෙනවා. දැන් තිරිසන් ලෝකේ තිරිසන් සතෙන් ගත්තත් ওই ටිකම තමයි ලැබෙන්නේ. പ്രേත ලෝකේ പ്രേතෙක් ගත්තත් ওই ටිකම තමයි ලැබෙන්නේ. දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුටත් ওই විදිහම ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට එහෙනම් ඉපදීමෙන් මේ ශරීරය, මේ ජීවිතේ විනාශ වෙලා යනවා. ඊළඟට පින්නතුනි වයසට යෑමෙන් මේ උපාදාන ස්කන්ධය බිඳිලා යනවා. ඊළඟට ලෙඩවීමෙන් උපාදාන ස්කන්ධය මිදලා යනවා. දැන් පින්නතුනි මේ කාලේ ඔබට නෝනින් කල්පනා කරන්න පුළුවන් හොඳම කාරණයක් තමයි මේක. දැන් මේ ලෙඩවීම නිසාම මේ ජීවිතේ කාලා දානවා කියලා. ඒතර බලන්න මේක නෝනින් කල්පනා කරන ශ්‍රාවකයෙකුට නියම විදිහට කල්පනා කරන ශ්‍රාවකයෙකුට නෝනින් කල්පනා කරන්න පුළුවන් පිරිසිදු ධර්මයක්. Tamanට ප්‍රඥාව උපදවා ගන්න පුළුවන් පිරිසිදු ධර්මයක්. මොකද මේ විදිහට අපි Tamanට ලැබෙන ජීවිතයේ අත්දැකීම් සිහි කරන්න ඕන. එතකොට එහෙනම් ලෙඩවීම නිසා මේ ජීවිතේ කාලා දානවා. එතකොට එහෙනම් ඉපදීමෙන් වයසට යෑම ලෙඩවීමෙන් ඒ වගේම තමයි මරණයෙන්. දැන් අපිට මේ ලෙඩවීම ඉදිරියේ තමයි මරණය තියෙන්නේ. ඒතර මරණය පෙනිපෙනී ඉන්න
මිනිස්සු ජීවත් වෙනවා. තමන් දැස් ඉදිරියේම තමන්ට මරණය පේනවා. ඒතර පින්නතුන් නුවණින් කල්පනා කරන කෙනෙක් හිතනවා එහෙනම් මේ විදිහට මං ආස කරපු රූපේම මාව විනාශ කරනවා. දැන් බලන්න එතකොට මේ සමහර මිනිස්සු ඉන්නවා මරණය තමා කරා එනකොට මැරෙන්න කැමති නැහැ. ජීවිතේ ඉල්ලලා අඬනවා. ඒ වගේම දකින මිනිස්සුත් ඒ ජීවිතය ගැන අපේක්ෂා සහිත වෙනවා. ඒතර පින්නතුන් මේ විදිහට වාසය කරද්දී මේ රූපේටමයි ආස කරන්නේ. කලින් විඳපු සැප ගැනමයි හිතන්නේ. එතකොට අනේ මං මේ විදියට සැප විඳගෙනයි හිටියේ කියලා සිහි කර කර ඉන්නවා. නමුත් ඔහුට තේරෙන්නේ මේ විඳීම විසීම තමන් කාලා දාලා තියෙන කියලා. ඒ වගේම තමයි දැන් සමහර මිනිස්සු මේ ලෙඩවීම මැරෙනකොට ඒ මිනිස්සු නිතර කියනවා අනේ මං දරුවෝ දැක්කේ නෑ, දෙමාපියෝ දැක්කේ නෑ කියලා. එතකොට ඒ දරුවෝ පවා හිතනවා මං අපේ තාත්තා අපේ අම්මා මැරෙන්න කලින් දැක්කේ නෑ කියලා. ඒතර මේ හඳුනා ගැනීම ගැන නේද මේ සිහි කරන්නේ. ඒතර මේ හඳුනා ගැනීම විසින් තමන්ව කාලා දාලා දැන් තමන්ව දුකටපත් කරලා තියෙන තමන්ව හඳුනාගත්ත දේන් කියන දේ නෝන නැති කෙනෙකුට තේරෙන්නේ නෑ. එහෙනම් නෝනෙන් කල්පනා කරන ශ්‍රාවකෙක් තේරුම් ගන්නවා මේ හඳුනා ගැනීම නිසායි මම මේ දුකටපත් උනේ කියලා. ඒ වගේම තමයි තමන්ගේ චේතනා පහළ වීම. එතකොට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම මේ විදිහට කටයුතු කරද්දී මේ කරන ක්‍රියාවට අනුව මගේ කර්මය සකස් වෙනවානේ කියලා. එතකොට බලන්න පින්නතුන් දැන් මරණාසන්න කෙනෙක් නම් එයාගේ ජීවිතය ගැන තියෙන අපේක්ෂාව මේ මොහොතේ අත්හරින්න ඕන. මොකද හේතුව තමන් ජීවිතාපේක්ෂාවෙන් මැරුණොත් තමන්ට ආයෙත් එවැනිම රූපයක් ලැබෙනවා, විඳීමක් ලැබෙනවා, සංඥාවක් ලැබෙනවා, සංස්කාරයක් ලැබෙනවා, විඥානයක් ලැබෙනවා කියලා නුවණින් හිතන්න ඕන. මොකද තමන් ඒ වෙලාවට සිද්ධ කරන ක්‍රියාවට අනුව පරලෝව සකස් වෙනවා. දැන් අපි මෙහෙම වාසය කරාට පින්නතුනේ අපේ පරලෝව ජීවිතය අපිට සකස් වෙනවා. ඒතර දැන් ඒ සකස් වෙන්නේ කොහොමද? දැන් අපි පින් කරනකොට පිනට අනුව හැදෙනවා. පව් කරනකොට පවට අනුව හැදෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කාලෙ පින්නතුනේ සමහර ගෙහි ජීවිතේ ගත කරපු අය හිටියා. ඒ අය මනුස්ස ලෝකේ පින කරනවා. පින කරනකොට දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන පහළ වෙනවා. දැන් එතකොට ලංකාවෙත් හිටිය පින්නතුනේ ඒ වගේ පුද්ගලයෙක් එයාගේ නම තිස්ස. මේ තිස්ස කියලා කියන්නේ ඇඳුම් මහල තමයි ජීවත් වෙන්නේ සන්නාලියෙක්. ඉතින් මේ තිස්ස සන්නාලියා මනුස්ස ලෝකේ වාසය කරද්දී හොඳ ගුණ ධර්මයක් තිබුණා. ගුණයක් පුරුදු කරගෙන හිටියා. ඒ තමයි තමන්ගේ ශරීරය නූලක් ගැට ගහලා වෙන් කරගත්තා. මේ නූලක් ගැට ගහලා වෙන් කරගෙන තමන් කල්පනා කළා මගේ ශරීරයේ එක කොටසක් දෙමාපියන්ට. මගේ ශරීරයේ තව කොටසක් මට කියලා. ඒතර බලන්න තමන්ගේ ජීවිතේ කැප කරේ දෙමාපියෝ වෙනුවෙන්. ඉතින් මේ දෙමාපියෝ බල කරා මේ තිස්සට අනේ නුඹ විවාහ වෙන්න. විවාහ වුනේ නැත්තම් නුඹට තනියෙන් ජීවත් වෙන්න වෙයි. තනියෙන් ජීවත් වුණොත් නුඹ බලා ගන්න. නුඹ බලා ගන්න කිසිවෙක් නුඹට නැති වෙනවා. අනේ ඒ නිසා විවාහ වෙන්න කිව්වා. ඉතින් මේ තිස්ස කවදාවත් කැමතුනේ නෑ විවාහ වෙන්න. අම්මලාට කිව්වා දෙමාපියන්ට කියනවා අනේ අම්මේ අනේ තාත්තේ කාන්තාවක් ගේනවා කියලා කියන්නේ දුකක්මයි කිව්වා. විවාහ වෙනවා කියන්නේ දුකක්මයි කිව්වා. මට මේ තියෙන නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියනවා. ඒ නිසා අම්මේ තාත්තේ මට විවාහ වෙන්න කියලා නම් කියන්න එපා කිව්වා. ඉතින් ඒ නිසා දෙමාපියෝ මෙයාට ආයේ බල කරේ නැහැ. ඉතින් මෙයා ශාරීරික නූලක් ගැට ගහගෙන ශාරීරික කොටස් ටිකකට වෙන් කරගෙන දෙමාපියන්ට සලකනවා. ඒ වගේම තමනුත් ධාර්මිකව ජීවත් වෙනවා. ඉතින් මෙයා තව දෙයක් කළා. ඒ තමයි දැන් බලන්න හම්බ කරන පඩිය. තමන් හම්බ කරන පඩිය දැන් ඒ කියන්නේ තමන් රෙදි මහල ජීවත් වෙනවා කියලා කියන්නේ විශාල මුදලක් ලැබෙන්නේ නැහනේ. බොහොම පුංචි මුදලක් ලැබෙන්නේ. මෙයා මොකද කළේ? උදේ කාලේ ඉඳලා ඒ කියන්නේ උදේ පාන්දරේ ඉඳලා දවල් කාලේ වෙනකන් යමක් හම්බ කරනවද? ඒ හම්බ කරන මුදල වෙන් කරා කියන පින් කරන්න. ඊළඟට දවල් කාලේ ඉඳලා රාත්‍රී වෙනකන් යම් මුදලක් හම්බ කරන්න. ඒකෙන් තමයි කව දෙමාපිය පෝෂණය කරන්නේ, තමන්ව පෝෂණය කරන්නේ. දැන් බලන්න ඒ කාලේ ಗುಣධර්ම වඩපු මිනිස්සු තමන්ට ලැබිච්ච ධනෙ පව වෙන් කරගත්තා. දැන් අද කාලේ ගොඩාක් නුවණ නැති අය ජීවත් වෙන නිසා දැන් තරුණ කාලේ ගත කරන අය ඒ වගේ වයසට ගියපු අය පවා අර තමන් හම්බ කරපු දේවල් සමහර තමන්ට ඉතිරියක් නැහැ. මොකද හේතුව තමන්ගේ කිසිම කලමනාකරණයක් නැතුව ඒව වේදම් කරගෙන. ඉතින් දැන් බලන්න ඒ කාලේ හිටිය මේ නුවණ ඇති අය දුප්පත් මිනිස්සෙක්. හැබැයි නුවණින් කල්පනා කළා. ඉතින් එතකොට දැන් උදේ කාලේ හම්බ වෙන මුදලින් තමයි පින් කරන්නේ. ඊළඟට දවල් කාලේ හම්බ වෙන මුදලින් තමයි තමා පෝෂණය කරන්නේ.
දෙමාපිය පෝෂණය කරන්නේ. එතකොට මේ තිස්ස කියනවා තමන්ගේ නිවසට ස්වාමීන් වහන්සේලා 19ක් වැඩියක් දාන දෙන්න පුළුවන් කියනවා. 29ක් වැඩියක් දාන දෙන්න පුළුවන් කියනවා. 59ක් වැඩියක් දාන දෙන්න පුළුවන් කියනවා. 109ක් වැඩියක් දාන දෙන්න පුළුවන් කියනවා. ඒකට දැන් සමහර වෙලාවට වර්තමාන කාලේ මේක හිතා ගන්නත් බෑ. දැන් කෙනෙක් කිව්වොත් එකපාරම ඔබේ නිවසට ස්වාමීන් වහන්සේලා 109ක් වඩිනවා කියලා සමහරකට කර කියා ගන්න දෙයක් නැතුව යන්න පුළුවන්. හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. අනේ කොහොමද මම මේ දානේ දෙන්නේ කියලා. ආන් ඒ වගේ පින්නතුනේ. එතකොට ඒ කාලේ හිටිය මේ තිස්ස මෙච්චර පිං කළා. මේ විදිහට පිං කළේ අර තමන්ට ලැබෙන පුංචි මුදලින්. හැබැයි පින්නතුනේ මේ කාලේ එක රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකේ චාරිකා වැඩියා. එතකොට මේ තිස්ස ජීවත් වුණේ ලංකාවේ. ඉතින් මේ රහතන් වහන්සේ දීව චාරිකා වඩිද්දී ලස්සන රන් විමනක් පහළ වෙලා තියෙනවා. මේ විමන පහළ වෙලා තියෙද්දී මේ රහතන් වහන්සේ අහනවා දිව්වරුන්ගෙන් මේ හිස් විමනක් පහළ වෙලා තියෙනවා කාගේද මේ විමන කියලා. එතකොට මේ දෙව්වරු මේ රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා මනුස්ස ලෝකේ තිස්ස කියලා පින් කරන කෙනෙක් ඉන්නවා. මේ පින් කරන තිස්ස කියන කෙනාට තමයි කිව්වා මේ විමානේ පහළ වෙලා තියෙන්නේ. ඉතින් බලන්න මේ රහතන් වහන්සේ මේ කාරණේ දැනගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේක ප්‍රකාශ කළා කියනවා. එතකොට පින්නතුනේ ඒ කාලේ එතකොට ලංකාවේ රජ කරේ සද්ධාතිස්ස රජුරෝ. ඉතින් මේ රජුරවන්ට පවා මේ පණිවිඩය ගියා. ඉතින් මේ තිස්ස සන්නාලයට අහන්න ලැබුණා තමන් වෙනුවෙන් විමනක් පහළ වෙලා තියෙන්නේ කියලා. ඒතර බලන්න පින්නතුනේ මේ කුමක්ද දැන් මේ සකස් වෙලා තියෙන්නේ? තමන් රැස් කරපු දේම තමන්ට විපාක පිණිස සකස් වෙලා. එතකොට එහෙනම් මේ සකස් වෙලා තියෙන්නේ රූපේම තමයි. විඳීමම තමයි සකස් වෙලා තියෙන්නේ. සංඥාවම තමයි සකස් වෙලා තියෙන්නේ. සංස්කාරම තමයි සකස් වෙලා තියෙන්නේ. විඥානියම තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි මතක තියාගන්න ඕන අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට පරලොව හැදිලා තියෙන්නේ. ඉතින් මේ තිස්ස සන්නාලය මරණින් මත්තේ අර දිව්‍ය ලෝකේ ඉපදුනා, දිව්‍ය විමානේ ඉපදුනා. දැන් එතකොට බලන්න තමන් රැස් කරපු සංස්කාරම තමන් රැස් කරපු පුණ්‍ය චේතනාවට අනුව පුණ්‍ය චේතනාවට අනුව තමන්ගේ ජීවිතේ සකස් වෙලා තමන් ගිහිල්ලා ඉපදුනා ඒ දිව්‍ය ලෝකේ. ඒ විදිහට තමයි පින්නතුනේ මේ ජීවිතේ සකස් වෙවි යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ නුවණින් කල්පනා කරන කෙනෙක්ට දේශනා කළා නුවණින් කල්පනා කරන කෙනෙක් මේ ජීවිතය ගැන මේ විදිහට නුවණින් කල්පනා කරනවා මෙහෙම සකස් වෙවි යන ජීවිතයක් තියෙනවා කියලා. ඉතින් පින්නතුනේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට නුවණින් කල්පනා කරනවා නම් ඒ කෙනා මේ රූපය අනිත්‍යයි. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා නුවණින් කල්පනා කරනවා. නුවණින් දකිනවා. එතකොට මේ රූපය ගැනත්, විඳීම ගැනත්, සංඥාව ගැනත්, සංස්කාර ගැනත්, විඥානය ගැනත් මේ විඥානය අනිත්‍යයි. අනිත්‍ය යමක් ඇද්ද? ඒ දේ දුකයි. අනිත්‍ය දුක්ඛ යමක් ඇද්ද? ඒ දේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේ අනාත්මයි කියලා නුවණින් කල්පනා කරනවා. ඒ විතරක් නෙවෙයි යම් කිසි රූපයක් අතීතේ වේවා, අනාගතේ වේවා, වර්තමානයේ වේවා, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, එහෙම නැත්නම් ගොරෝසු වේවා, සියුම් වේවා, දුර වේවා, ළඟ වේවා, යම් රූපයක් ඇද්ද, යම් විඳීමක් ඇද්ද, යම් සංඥාවක් ඇද්ද, යම් සංස්කාරයක් ඇද්ද, යම් විඥානයක් ඇද්ද, මේ සියල්ල අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ස්වභාවය යුක්තයි. මේ අනිත්‍ය වෙනස් වන ස්වභාවය යුක්ත දේ මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා නුවණින් දකිනවා. දියුණු කරපු ප්‍රඥාවෙන් දකිනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට නුවණින් දකිනවා නම්, නුවණින් කල්පනා කරනවා නම් අන්න ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහයි කියනවා. අයං උච්චති භික්ඛවේ ආර්ය ශාවකෝ අපචිනාති නෝ ආචිනාති පජහති න උපාදීයති විසිනේති නොසිනේති විදූපේති න සන්දුපේති. බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි
එහෙම ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරනවා නම් නුවණ මෙහෙවනවා නම් ඒ භික්ෂුවට කියන්න පුළුවන් කියනවා ඒ ආර්ය ශ්‍රාවකයා ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ අත්හරිනවා බැඳෙන්නේ නැහැ විසිරුවනවා කැටි කරන්නේ නැහැ නිවනවා අවුලුවන්නේ නැහැ කියලා. බලන්න කොච්චර ලස්සන අර්ථයක්ද. ඒ ශ්‍රාවකයාට කියන්න පුළුවන් කියන කොහොමද ආර්ය ශ්‍රාවකයා රැස් කරන්නේ නැහැ අත්හරිනවා බැඳෙන්නේ නැහැ විසිරුවනවා කැටි කරන්නේ නැහැ නිවනවා අවුලුවන්නේ නැහැ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා කොමක්ද මේ රැස් කරන්නේ නැත්තේ රැස් නොකරන්නේ ඉවත් කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා රූපය ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. වේදනාව ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. සංඥාව ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. සංස්කාර ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. විඥානය ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. දැන් බලන්න අවබෝධය ලැබපු කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා කවර දෙයක්ද අත්තරින්නේ නොබැඳී ඉන්නේ රූපේ තමයි කිව්ව අත්තරින්නේ නොබැඳී ඉන්නේ. වේදනාව තමයි අත්තරින්නේ නොබැඳී ඉන්නේ. සංඥාව තමයි අත්තරින්නේ නොබැඳී ඉන්නේ. සංස්කාර තමයි අත්තරින්නේ නොබැඳී ඉන්නේ. විඥානය තමයි අත්තරින්නේ නොබැඳී ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි කුමක්ද විසිරුවන්නේ කැටි නොකරන්නේ. රූපය විසිරවා හරිනවා කැටි කරන්නේ නැහැ කියනවා. වේදනාව විසිරුවා හරිනවා කැටි කරන්නේ නැහැ කියනවා. සංඥාව විසිරුවා හරිනවා කැටි කරන්නේ නැහැ කියනවා. සංස්කාර විසිරුවා හරිනවා කැටි කරන්නේ නැහැ කියනවා. විඥානි විසිරුවා හරිනවා කැටි කරන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කවර දෙයක්ද නිවා දාන්නේ අවුලුවන්නේ නැත්තේ රූපය නිවලා දානවා අවුලුවන්නේ නැහැ. වේදනාව නිවලා දානවා අවුලුවන්නේ නැහැ. සංඥාව නිවලා දානවා අවුලුවන්නේ නැහැ. සංස්කාර නිවලා දානවා අවුලුවන්නේ නැහැ. විඥානේ නිවලා දානවා අවුලුවන්නේ නැහැ. ඔය විදිහට නුවණින් කල්පනා කරන ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි ඒවම් පස්සම් භික්කවේ සුතවාරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට නුවණින් කල්පනා කරනකොට රූපය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙනකොට තමන්ගේ හිත නොඇලී යනවා. හිත නොඇලී යනකොට ඒන් නිදහස් වෙනවා. ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ඇල්ම නිරුද්ධ වුණාට පස්සේ ඔහු තුළම ඥානය උපදිනවා කියනවා. මම මේ සියල්ල අවබෝධ කළා. දැන් අවබෝධයේ පිණිස තව කළ යුතු කිසිවක් නැහැ කියලා. ඉපදීම නැති වුණා. මං මේ සංසාරේ නිදහස් වුණා කියලා අවබෝධය ඇති වෙනවා කියලා. පින්නතුනි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ ශ්‍රාවකයට ඒ භික්ෂුවට කියනවා රැස් කරන්නේ නැහැ කියලා, ඉවත් කරන්නේ නැහැ කියලා, ඉවත් කරලා නොසැලී ඉන්නවා කියලා, අත්හරින්නේ නැහැ කියලා, බැඳෙන්නෙත් නැහැ කියලා, අත්හැරලා නොසැලී ඉන්නවා කියලා, විසිරුවන්නේ නැහැ කියලා, කැටි කරන්නේ නැහැ කියලා, විසිරුවලා නොසැලී ඉන්නවා කියලා, නිවන්නෙත් නැහැ කියලා, අවුලුවන්නෙත් නැහැ කියලා, නිවලා නොසැලී ඉන්නවා කියලා. ඒතර බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථය රැස් කරන්නේ නැත්තේ ඉවත් නොකරන්නේ ඉවත් කරලා නොසැලී සිටින්නේ කවර දෙයක්ද? රූපේ රැස් කරන්නේ නැහැ කියනවා. ඉවත් කරන්නේ නැහැ කියනවා. ඉවත් කරලා නොසැලී ඉන්නවා කියනවා. මේ බලන්න ලස්සන අර්ථයක්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? රූපේ රැස් කරන්නේ නැහැ, ඉවත් කරන්නේ නැහැ, ඉවත් කරලා නොසැලී ඉන්නවා. ඒ කියන්නේ පින්නතුනේ මේ ධර්මාවබෝධයේ ලද උත්තම මහරහතන් වහන්සේ රූපේ තුල ජීවත් වෙනවා. හැබැයි රූපේට ඇලෙන්නේ නැහැ. රූපේට බැඳෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ රූපේ රැස් කරන්නේ හැබැයි ඉවත් කරන්නේ නැහැ. ඒ වගේම ඉවත් කරලා නොසැලී ඉන්නවා. ඒ කියන්නේ මේ රූපේ බිඳී ගියාට හිත සැලෙන්නේ නැහැ කියනවා. දැන් ඔබට මතකද එක රහතන් වහන්සේ නමකට සාරුපේක් දෂ්ට කළා. මේ සාරුපයා දෂ්ට කළාට පස්සේ උන්වහන්සේ වදාලා මගේ ශරීරය බොල් වීමිටක් වගේ බිඳී යන්න පෙර පිළිකන්නේ තියන්න කිව්වා.
ඒතර උන්වහන්සේ තුල අවබෝධයක් තිබුණා මේ ශරීරය දැන් බිඳිලා යනවා කියලා. හැබැයි ඒ තුල ජීවත් වෙනවා. රූපේ තියෙනවා. රූපයත් එක්ක ජීවත් වෙනවා. හැබැයි බැඳෙන්නේ නැහැ. ඒ වගේම රූපේ බිඳිලා ගියා කියලා හිත සැලෙන්නේ නැහැ කියනවා. ඒ විදිහමයි විඳීම. ඒ විදිහටම අවබෝධ කරගන්න සංඥා සංස්කාර විඥාන. විඥානි රැස් කරන්නේ නැහැ. ඉවත් කරන්නේ නැහැ. ඉවත් කරලා නොසැලී ඉන්නවා. ඒ කියන්නේ ඒ උත්තම රහතන් වහන්සේ තුල නැවත නැවත සකස් වීමක් නැහැ. හැබැයි විඳීම තියෙනවා. සංඥාව තියෙනවා, සංස්කාර තියෙනවා, විඥානය තියෙනවා. හැබැයි සසර ගමන නැවත සකස් වෙන්නේ නැහැ. පින්නතුනි ඒ වගේම තමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අත්තරින්නේ නැත්තේත් බැඳී යන්නේ නැත්තේත් අත්හැරලා නොසැලී සිටින්නේ කවර දෙයක්ද? රූපය අත්තරින්නේ බැඳී යන්නෙත් නෑ අත්හැරලා නොසැලී ඉන්නවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ රහතන් වහන්සේගේ අවබෝධය. රූපය අත්තරින්නේ කියන්නේ රූපයත් එක්ක ජීවත් වෙනවා. හැබැයි බැඳී යන්නේ නෑ. අත්හැරලා නොසැලී ඉන්නවා. රූපය ගැන තියෙන තණ්හාව දුරු කරලා තියෙන ආසාව දුරු කරලා තියෙන. ඒ නිසා බැඳෙන්නේ නැහැ. හැබැයි රූපයත් එක්ක ජීවත් වෙනවා. වේදනාවත් සංඥාවත් සංස්කාරත් විඥානත් එක්ක ජීවත් වෙනවා. හැබැයි බැඳෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි කියනවා විසිරුවන්නේ නැත්තේ, කැටි කරන්නේ නැත්තේ, විසිරුවලා නොසැලී සිටින්නේ කවර දෙයක්ද? රූපය විසිරුවන්නේ නැහැ, කැටි කරන්නේත් නැහැ, විසිරුවලා නොසැලී ඉන්නවා. ඒ කියන්නේ දැන් රූපයත් එක්ක ජීවත් වෙන රූපය විසිරිලා නැහැ. හැබැයි කවදා හරි දවසක රූපේ බිඳිලා යනවා කියන අවබෝධයත් එක්ක රූපේට නොඇලී වාසය කරනවා. විඳීම සංඥා සංස්කාර විඥානයත් අන්නේ විදිහටයි දකින්න ඕන. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා නිවාදමන්නේ නැත්තේත් අවුලවන්නේ නැත්තේත් නිවලා නොසැලී ඉන්නේ කවර දෙයක්ද? රූපය නිවාදමන්නේ නැහැ, අවුලවන්නේ නැහැ, නිවලා නොසැලී ඉන්නවා. දැන් ඒතර බලන්න රූපය අවබෝධ කරගත්ත රහතන් වහන්සේ ජීවත් වෙනවා. රූපය අවබෝධ කරගත්ත උත්තමයා ජීවත් වෙනවා. හැබැයි රූපේ නිවාදමන්නේ නැහැ කියනවා. අවුලවන්නේ නැහැ කියනවා. නිවල නොසැලී ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මේ සංසිඳිලා. ආධ්‍යාත්මේ නිවිලා ගිනිගන්න දෙයක් නැහැ. මොනොද නැත්තේ රාග, දේශ, මෝහ හිතින් දුරු වෙලා. ඒ දුරු වෙලා තියෙන නිසා නැවත නැවත රූපයක් සකස් වෙන්නේ නැහැ. නැවත විඳීමක් සකස් වෙන්නේ නැහැ. නැවත හඳුනා ගැනීමක් සකස් වෙන්නේ නැහැ. ඒ වගේම නැවත සංස්කාර සකස් වෙන්නේ නැහැ. විඥානේ නැවත සකස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ නිසා කියනවා අවුලවන්නේ නැහැ, නිවාදමන්නේ නැහැ, නිවලා නොසැලී ඉන්නවා කියලා. අකම්පිත සිත් ඇති රහතන් වහන්සේගේ ස්වභාවයයි ඒ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා මේ අවබෝධය ලැබපු උත්තම මහරහතන් වහන්සේ. එහෙම නැත්නම් විමුක්තියට පත්වන උත්තම භික්ෂුවට සග්දෙවිඳු සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත වූ දෙවිවරුන් ඈත තියාම නමස්කාර කරනවා කියනවා. දැන් බලන්න මේ විදිහේ සංසිඳීමකින් යුක්ත ධර්මාවබෝධයේ ලද උත්තම වූ මහරහතන් වහන්සේට දෙවිවරු ඈත තියා නමස්කාර කරනවා කියනවා. වන්දනා කරනවා කියනවා. කොහොමද වන්දනා කරන්නේ? කොහොමද නමස්කාර කරන්නේ? නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාම යම්පි නිස්සාය ජායසීතේ. කොහොමද උත්තම මහරහතන් වහන්සේට වන්දනා කරන්නේ? ආජානීය පුරුෂයාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා. උතුම් පුරුෂයාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා. යමක් ඇසුරු කරගෙන ඔබ වහන්සේ ධ්‍යාන වඩද්දී ඒ අරමුණ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. බලන්නේ අවබෝධයේ ලද උත්තම මහරහතන් වහන්සේලා වැඩ ඉද්දී දෙවියන්ටවත් බ්‍රහ්මයෙකුටවත් උන්වහන්සේලා ඇසුරු කරන සිතුවිල්ලක් පවා අරමුණක් පවා හොයාගන්න බෑ කියනවා, දකින්න බෑ කියනවා. ඒ නිසා ඒ දෙවිවරු ඒ බ්‍රහ්මයෝ දුර සිටම මහා පුරුෂයාණෙනි ඔබට නමස්කාර වේවා කියලා නමස්කාර කරනවා කියනවා. ඒ නිසා පින්නතුනි අපිත්
මේ ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මය ඉගෙන ගනිද්දී අපිට ධර්මයේ කියලා දීපු උත්තමයන් ගැන ඔබ නිතර සිහි කළ යුතුයි. ඒ වගේම ධර්මයේ කියලා දීපු ගුරුවරු ගැන ඔබ නිතර සිහි කළ යුතුයි. දැන් බලන්න අපේ රටේ මේ ධර්මයක් නැති කාලෙකදී ධර්ම දීපයක් බවට පත් කළේ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය කිසිවකින් අඩුවක් නොකළ ධර්මයක් මේ ලංකාවාසී සිළු දෙනාටම දේශනා කළා. ඉතින් මේ දේශනා කරපු උතුම් සූත්‍ර දේශනාවක් තමයි අපි මේ මොහොතේදී ශ්‍රවණය කළේ. ඉතින් ඔබටත් මේ ශ්‍රවණය කරපු ධර්මයේ මතක තබාගෙන ඒ ධර්මයේ නුවණින් කල්පනා කරලා ප්‍රඥාවන්ත ජීවිතයක් උපදවා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ පින්වත් සෑම සිළු දෙනාටම මේ උතුම් පුණ්‍යානුභාවයෙන් මේ උතුම් ධර්මීය ආනුභාවයෙන් ඒ උත්තම මහරහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සිළු දෙනාටම සැලසේවා. ගෞතම බුද්ධ ශාසනය තුලදීම හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. තථාගතයන් වහන්සේ දේශනා කළේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. ඉතින් මේ අනිත්‍ය වූ ලෝකේ අපිට උතුම් දහම තිබෙනවා. ඒ උතුම් දහම අවබෝධ කරගන්නට අපිට හැකිනම් ඒක තමයි මේ ජීවිතයේ අපිට ලැබෙන උතුම්ම ලාභය. ෂණ සම්පත්තියෙන් අපේ ජීවිතයට පිහිට පිළිසරණ එකතු කර ගැනීම. උදෑසන කාලයේ සිටම අපි උතුම් සීල සමාධි භාවනා මෙලෙසින් පුරුදු පුහුණු කරගන්නට ඒ උතුම් ගුණ ධර්මයන් ජීවිතේට වඩා ගන්නට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම උදෑසන කාලයේ ඉඳන් උතුම් සීලේ පුරුදු වෙලා ඒ වගේම තමයි අපි උතුම් දේශනාවන් ඒ වගේම භාවනාවන් පුරුදු කරනවා ජීවිතේට. ඉතින් අපි ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්කම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් අද දවසේදී මේ පුන් පොහොව දවසේදී ඔබේ ජීවිතේ යහපත පිළිසරණ එකතු කරන්න සූදානම් වෙන්න. ඉතින් අපි විශේෂයෙන් මතක් කරනවා අපි මිනනතුරු භාවනාවට යමු වෙනවා. ඊට පස්සේදී අපි එකතු වෙන්නේ උතුම් ධර්ම සාකච්ඡාවත් එක්ක. ඉතින් මේ විදිහට තමයි අද දවස පුරාවටම උතුම් ශීල භාවනා වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් ඔබේ ජීවිතේ යහපත පිණිසම gedara ඉඳන්ම උතුම් සීලය පුරුදු කරගන්න අවශ්‍ය කරන වටපිටාවන් නිර්මාණය කර තියෙන වැඩසටහන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමු. දැන් අපිව භාවනාවට අපේ ජීවිතය යොමු කරන්නට, අපේ හිත යොමු කරන්නට භාවනාව මෙතන පටන් පුරුදු කරගන්නටයි අපිට අවස්ථාව ඇති වෙන්නේ. අපිට අවස්ථාව එළඹෙන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්නතුනි, අද උදෑසන කාලේ අපි විදර්ශනා භාවනාවක් සිද්ධ කළ නිසා අපි මේ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ගුණ කියවෙන බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඔබ හොඳට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරන වෙලාවේදී ඒ බුදු ගුණ කෙරෙහි තමන්ගේ හිත පිහිටවාගෙන මා කියන දේ හිතින් මෙනෙහි කරමින් භාවනා අරමුණේ හිත පිහිටවාගෙන ඒ භාවනා අරමුණේ අපි කියන වචන ඔබ හිතින් සිහි කරන්න. ඒ විදිහට අපි බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරමු. සාදු සාදු සාදු. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ ප්‍රහාණය කළසේක. විතරාගී වූසේක. විතදෝසී වූසේක. විතමෝහී වූසේක. සියලු අකුසල ධර්මයන්
ප්‍රහාණය කළසේක. සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. දිවෙන් රසය විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රව දුරු කොට නිකෙලෙස් හද මඩලක් ඇතිව වැඩ සිටි නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක.
අරහං වනසේක අරහං වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම අවබෝධ කොට වදාළසේක. ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ රහිතව ප්‍රහාණය කොට වදාළසේක. සාක්ෂාත් කළ යුතු දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ රහිතව සාක්ෂාත් කොට වදාළසේක. ප්‍රගුණ කළ යුතු දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ රහිතව ප්‍රගුණ කොට වදාළසේක. මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. සියලු සත්වයන් චුතවන ආකාරයද උපදින ආකාරයද දැකීමේ හැකියාව වූ චුතෝපපාත ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කොට ඒ බව දන්නා වූ ආසවක්ඛය ඥානය ලබාගත්සේක.
බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයේ 이르දි ප්‍රාතිහාර්ය පෑමේ 이르දි විද ඥානය ලබාගත් සේක. දුර තිබෙන ශබ්දත් ළඟ තිබෙන ශබ්දත් ඇසීමේ හැකියාව දිබ්බසෝත ඥානය ලබාගත් සේක. දුර තිබෙන රූපද ළඟ තිබෙන රූපද දැකීමේ හැකියාව දිබ්බ චක්කු ඥානය ලබාගත් සේක. අනුන්ගේ සිත් දැනගන්නා වූ පරචිත්ත විජානන ඥානය ලබාගත් සේක. මේ ආදී වූ අනන්ත ඥානයන්ගෙන්ද අනන්ත නුවණින් අනන්ත වීරයෙන් අවබෝධයට අනුව ජීවිතය ගත කළ නිසා බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මඟ සොයාගෙන සුන්දර නිවන් මඟ අවබෝධ කරගෙන සුන්දර නිවනට පැමිණ වදාළසේක. බුදුරජාණන් වහන්සේ සුන්දර වචන කතා කළසේක. සුන්දර ක්‍රියා කළසේක. සුන්දර සිතුවිලි සිතූසේක. බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලෝකයද තිරිසන් ලෝකයද ප්‍රේත ලෝකයද දිව්‍ය ලෝකද බ්‍රහ්ම ලෝකද සතර අපාය ආදී මේ සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදූවනසේක. ලෝකවිදූවනසේක. ලෝකවිදූවනසේක.
මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවියන්වද අකීකරු මිනිසුන්වද මහා කරුණාවෙන් දමනය කොට දහමට කීකරු කරවා නිවනට පමුණුවා වදාළසේක. බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන් දමනය කළ නිසා අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව දෙවියන්ටද මනුලොව මිනිසුන්ටද සසර කතරින් එතෙරවීම පිණිස මාර්ගය පෙන්වා දෙන එකම ගුරුවරයා වනසේක. එකම ශාස්ත්‍රෝ වනසේක. බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සානං වනසේක. සත්තාදේව මනුස්සානං වනසේක. සත්තාදේව මනුස්සානං වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් අන් අයට අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. බුද්ධ වනසේක. බුද්ධ වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. මහා කරුණාවෙන් සිසිල් වේගිය හද මඩලක් දරා ගැනීමට තරම් භාග්‍ය ඇතිසේක. මහා ප්‍රඥාලෝකයක් දරා වැඩ සිටීමට තරම්
භාග්‍ය ඇතිසේක. බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් අනන්ත ඥානයෙන් අනන්ත වීරයෙන් වැඩ සිටි නිසා බුදුරජාණන් වහන්සේ භගවා වනසේක. භගවා වනසේක. භගවා වනසේක. ඒ බුදු ගුණ අනන්තයි. ඒ බුදු ගුණ අනන්තයි. ඒ බුදු ගුණ අනන්තයි. අනන්ත ගුණති බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද මේ උතුම් පුසොන් පුන් පොහෝ දින ශ්‍රද්ධා රූපවාහිනියත් ඒ වගේම ලක්විර ගුවන්විදුලියේ සජීවී විකාශය සඳහා දායකත්වයේ දරන්නේ ජර්මනියේ සේවයේ නියුතු පින්වත් අනුර සනත්, ඒ වගේම මනෝජ් ප්‍රියසාන්ත, ජයන්තා මල්කාන්ති, පර්ල් ලක්ස්මන්, ප්‍රියන්තිකා සරෝජනී, නිලන්ත තමරා, ලක්ෂානි, ඉංගෝ යන පින්නතුන්, ඒ වගේම ඇමරිකාවේ පදිංචි පින්වත් රමණී පෙරේරා මහත්මිය, ගාමිණී පෙරේරා මහතා ඇතුළු දූ දරුවන්, ඒ වගේම කෑගල්ල ගලිගමුව ආසිදෙනිය පදිංචි පින්වත් චතුර විජේසිංහ, නාමල් විජේසිංහ කියන පින්නතුන් එකතු වෙලා තමයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක්වේ. ඉතින් අප විසින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු පින් කැමැති සුළු දෙවිවරුන්ට. සිළු දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන් මේ පින් අනුමෝදන්න ආයුෂෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් වැඩෙත්වා. දෙවියන්ද ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමිනාසුපවාසී සිලෝම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සිළු පින් උපකාරයක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන මේ පරලෝකීය ග්‍රේස් නානයක්කාර මෑණියන්ටත්, ලෙස්ලි නානයක්කාර පියාණන්ටත්, ඇසලින් මෑණියන්ට, ඒ වගේම චාල්ස් පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2024 වන දින මිය පරලෝකීය ටී.ජී. විජේසිංහ පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ අනන්ත සසර පටන් මේ පරලෝකයේ සිළු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පරලෝකයේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සපවත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්නතුනේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන මේ සඳහා දායකත්වයේ දැක්වූ සිළු පින්නතුන් සුජීවත්ව සිටින කේස් රම්හිවතී මෑණියන්ටත්, ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය ලයනල් වීරසිංහ මාමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත්, ඒ වගේම නිරතුරුවම සත්පුරුෂ ඇසුර ලැබීම පිණිස පුණ්‍යානුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සිළු පින්නතුන්ට, දායකත්වයේ දරුවෝ සිළු පින්නතුන්ට, දෙමාපියන්, ගුරුවරුන්, කල්යාණ මිතුරන් ඇතුළු
උපකාර කළ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ සෑම සියලු දෙනාටම මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද උදෑසන කාලයේ සිටම අපේ ජීවිතයට සැලසුණු යහපත මෙපමණයි කියලා කියන්නත් බෑ. උතුම් සීලයක පිහිටලා ධර්මදේශනාවන් වගේ භාවනාවන් සමගින් එකතු වෙලා අපේ ජීවිතයට අපි මේ ආර්ය මාර්ගයේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ තමයි පුරුදු පුහුණු කරගන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ මෙස්තර ළඟට මේ උතුම් ධර්මයේ රැගෙන නොවැඩියේ නම් අපිට මේ කිසිවක් හිමි වෙන්නේ නැහැ. අපි තවමත් නොයෙකුත් මිත්‍යා දෘෂ්ටීන්ම සරණ යමින් අඳුරෙහි ජීවිතය ගත කරන්න තිබුණා. ඉතින් අපි අද දවසේදී යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපේ ජීවිතයට පිහිට පිළිසරණ ලබා දෙන්නා වූ පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී මේ සවස් වරුවේ දේශනාව වගේ භාවනාව සිදු කළ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් අපි පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ අපි මතක් කරන්න ඕනේ ශ්‍රෝතා රූපවාහිනියෙන් ලක්වර ගුවන්විදුලියෙන් මේ පුන් පොහෝදා සජීව විකාශය සජීවීකරණය කරන්නට බැතිබර විකාශන දායකත්වයන් එක් කරනවා. ජර්මනී සේවයේ නියුතු පින්වත් අනුර සනත් මනෝජ් ප්‍රේශාන්ත ජයන්තා මල්කාන්ති ෆර්ල් ලක්ෂ්මන් ප්‍රයන්තිකා සරෝජනී නිරන්ත තමරා ලක්ෂානි ඉංගෝ යන පින්වන්ත පිරිස වගේම ඇමරිකාවේ පදිංචි පින්වත් රමණී පෙරේරා මහත්මිය ගාමිණී පෙරේරා මහත්මයා ඇතුළු දූ දරුවන් ඒ වගේම කෑගල් ගලිගමුව ආසදනීය පදිංචි පින්වත් චතුර විජේසිංහ ඒ වගේම නාමල් විජේසිංහ දරුවන් දෙපළ අද දවසේ බැතිබර විකාශන දායකත්වයන් එකතු කරනවා. ඉතින් මේ පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් අද මෙලෙසින් විකාශනය සිදු වුණාseම ඔබටත් පුළුවන්කම තිබෙනවා ඉදිරි දිනක ශ්‍රද්ධා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් බැතිබර දායකත්වයන් එක් කරන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න 071 232 88 87ට. මේ මතක් කිරීමත් සමගින් අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු අපි වෙන්නේ ධර්ම සාකච්ඡාවත් එක්ක. රැඳෙන්න ශ්‍රෝතා රූපවාහිනිය ලක්වර ගුවන්විදුලිය සමගින්ම. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.